අයිබෝන් ආදරණීය දුව දරුවනි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයක්. ඔබ දන්නවා අපි සෑම පාඩම් ඒකකයක් අවසන් වුණාම මේ පාඩම් ඒකකයන්ට අදාළ කෙටි ප්‍රශ්න පත්‍රයක් අපි සාකච්ඡා කරනවා. බහුවර්ණ හා කෙටි ප්‍රශ්න අඩංගු ප්‍රශ්න පත්‍රය. අපි පසුගිය ඒකකයේ තුලදී අවසන් කළේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත කියන 11 වන පාඩම. විෂය නිර්දේශයේ 11 වන පාඩම අපි අවසන් කළා. එම පාඩම ආශ්‍රිත කෙටි ප්‍රශ්න බහුවර්ණ හා කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වලින් සමන්විත ප්‍රශ්න පත්‍රයක් අද අපි සාකච්ඡා කරනවා. ඔබ දන්නවා ප්‍රමිත වලින් වැඩි ප්‍රමාණයක් ප්‍රශ්න ඇසෙන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුල. ඒ වගේම දෙවන ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්න ඇහෙනවා. අපි බලමු එහෙමනම් කෙටි ප්‍රශ්න 50ක් තියෙනවා. ඒ 50න් පළවෙනි ප්‍රශ්න 30 බහුවර්ණ ප්‍රශ්න වඩාත්ම නිවැරදි පිළිතුරු තෝරන ප්‍රශ්න. ඉතිරි ප්‍රශ්න 20 කෙටි පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න. හොඳයි බලමු ප්‍රශ්න අංක 1. උපදේශ ප්‍රශ්න අංක 1 සිට 30 දක්වා ඇති ප්‍රශ්න වලට පිළිතුරු සැපීමේදී වඩාත්ම නිවැරදි පිළිතුර තෝරන්න කියලා තමයි කියන්නේ. ප්‍රශ්න අංක 1 බලන්න. LKS 2 තොග ප්‍රමිතියට අනුව තොගයක් ලෙස සැලකිය නොහැක්කේ. මෙතන තියෙනවා වාක්‍ය පහක්. මෙයින් තොග ප්‍රමිතියට අනුව තොගේ වශයෙන් සැලකිය නොහැකි දේ කුමක්ද? 1. ව්‍යාපාරයේ භාවිතය සඳහා ඉදිකළ ගොඩනැගිල්ල. 2. නැවත විකිණීමට රඳවාගෙන ඇති මෝටර රථ. 3. විකිණීම සඳහා නිෂ්පාදනය වෙමින් පවතින නොනිමි භාණ්ඩ. 4. නිෂ්පාදනයේදී පරිභෝජන සඳහා තබාගෙන ඇති අමුද්‍රව්‍ය. 5. විකිණීම සඳහා සූදානම් කළ නිමි භාණ්ඩ. මෙම කරුණු පහෙන් තොග වශයෙන් ප්‍රමිතාංක 2 අනුව තොග වශයෙන් සලකන්න බැරි යමක් තියෙනවා. ඒ කුමක්ද කියලා අහන්නේ. මොකද ඔබ කියන්නේ? ව්‍යාපාරයේ භාවිතය සඳහා ඉදිකළ ගොඩනැගිල්ල. ව්‍යාපාරයේ භාවිතයෙන් ඉදිකළ ගොඩනැගිල්ල කියන්නේ ඒක අයිති වෙන දේපල පිරිත උපකරණ කියන වත්කමට. ස්ථාවර වත්කමක්. ඒක තොගද? නැහැ. එහෙනම් පළවෙනි එක තොග නෙමෙයි. 2 නැවත විකිණීම රඳවාගත්තු මෝටර රථ. මෝටර රථ උනාට ඒක නැවත විකිණීමේ පරමාර්ථයෙන් ගත්තු දෙයක්. ඒ කියන්නේ විකිණීම සඳහා තිබෙන භාණ්ඩ නේද? ඒක තොග. 3 වෙනි එක විකිණීම සඳහා නිෂ්පාදනයේ විමෙන් පවතින නොනිමි භාණ්ඩ. ඒකත් තොග. විකිණීමේ පරමාර්ථය තියෙනවනේ. 4 නිෂ්පාදනයේදී පරිභෝජනය කර ඇති අමුද්‍රව්‍ය. නිෂ්පාදන කටයුතු වලින් පරිභෝජනය කරන අමුද්‍රව්‍ය අපසර කරන්නේ තොග. අමුද්‍රව්‍ය තොග නේද? විකිණීම සඳහා සූදානම් කළ නිමි භාණ්ඩ. නිමි භාණ්ඩ තොග. එහෙනම් මෙතන තොග වශයෙන් සලකන්නේ බැරි කරුණ තමයි අංක 1 නේද? පිළිතුරු අංක 1 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. ප්‍රමිත අංක 2 අනුව තොගයක්සේ සැලකිය නොහැකි දෙයි. ප්‍රශ්න අංක 2 බලන්න. LKS 16 දේපල පිරියත හා උපකරණ සම්බන්ධ ප්‍රමිතියට අනුව දේපල පිරියත හා උපකරණ නිර්වචනය කිරීමට අදාළව පහත සඳහන් කුමන ප්‍රකාශ නිවැරදි වන්නේද? ප්‍රමිතියේ ප්‍රමිතාංක 16ට අනුව පැහැදිලිව නිර්වචනය කරනවා දේපල පිරියත උපකරණ කියන්නේ මොකක්ද කියන එක ඔබ දන්නවා අපි ඉගෙන ගත්තා. මෙතන මතක තියාගන්න ප්‍රමිත සියල්ලම උසස් පෙළ පන්තියේදී අධ්‍යයනය කළ යුතු ප්‍රමිත 9ක් තියෙනවා. ඒ ප්‍රමිත 9ම දැන් අපි අධ්‍යයනය කරලා ඉවරයි පසුගිය එක තුලින්. අද අපි කරන්නේ ඒකේ අභ්‍යාස. කිටි ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන එක. ඉතින් මෙතින්දී වැඩිදුර පැහැදිලි කිරීම අපේක්ෂා කරන්න එපා. අපි ඉතින්දි කළා ප්‍රශ්න වලට පිළිතුරු දීමක් කරමු. ඒතර මේ අනුව බලන නිර්වචනය අනුව මෙන්න මේ කුමන ප්‍රකාශය නිවැරදි වේද කියලා අපෙන් අහන්නේ. A. ඒවා ස්පෘශ්‍ය අයිතම වේ. ස්පෘශ්‍ය අයිතමය. B. ඒවා භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හෝ සේවා සැපීමට හෝ පරිපාලනයේ කාර්ය සඳහා භාවිතා කිරීම. C. ඒවා එක් මූල්‍ය වර්ෂයකට වඩා වැඩි කාලයක් භාවිතයට ගැනීමට අපේක්ෂා කෙරේ. දැන් ප්‍රමිතාංක 16 අනුව දේපල පිරියත හා උපකරණ කියන වත්කම නිර්වචනය කරලා තිබුණේ ඔබට මතක ඇති ව්‍යාපාරයක් විසින් භාණ්ඩා සේවා නිෂ්පාදනයට හෝ භාණ්ඩා සේවා බෙදාහැරීමට හෝ කාර්යාලය ප්‍රයෝජන සඳහා හෝ අන් අයට කූලියට දීම සඳහා යොදා ගැනෙන ඔය හතරෙන් එකකට යොදා ගැනෙන එක් ගිණුම් වර්ෂයකට වඩා වැඩි කාලයක් භාවිත කිරීමට අපේක්ෂිත ස්පෘශ්‍ය වත්කම්. ඔය තමයි දේපල පිරියත උපකරණ ප්‍රමිතියේ හැඳින්වීම නේද? ඒ අනුව මේ පළවෙනි එක ස්පෘශ්‍ය වත්කම අයිතම මේක හරි ප්‍රමිති නිර්වචනයේ තියෙන දෙයක්. භාණ්ඩ නිෂ්පාදනයට හෝ බෙදාහැරීමට හෝ පරිපාලනය කිරීම සඳහා යොදා ගන්නා වත්කම් මේකත් ප්‍රමිතියේ තියෙන දෙයක්. ඒවා එක් මූල්‍ය වර්ෂයකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට අපේක්ෂා කිරීම ඒකත් ප්‍රමිතියේ තියෙන නිර්වචනයේ අඩංගු දෙයක්. එහෙනම් මේ ප්‍රකාශ තුනම නිර්වචනයේ අඩංගු දේවල්. ඒ නිසා නිවැරදි උත්තරය අංක 5 A, B හා C නේද? නිවැරදි පිළිතුර අංක 5. හොඳයි. ප්‍රශ්න අංක 3 බලන්න. එකතු කලාගේ මත බදු, ඒ කියන්නේ VAT
සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් 2015 3.31 දින අත්පත් කරගත් යන්ත්‍රයකට අදාළ පාසඳාන් තොරතුරු ඔබට දෙනවා. වැට් ඇතුළු ගෙවුම් මිල වරාහි සිට ව්‍යාපාර ස්ථානයේ තෙක් ප්‍රහාණය කිරීමට දරූ පිරිවැය, වැඩබිම් සකස් කිරීමේ පිරිවැය, සවි කිරීමේ පිරිවැය, සමාරම්භක උත්සව වියදම්, යන්ත්‍රයේ මූලික පරීක්ෂා කිරීමේ වටයක් පරීක්ෂා කිරීමේ පිරිවැය අදාළ වැට් අනුපාතය 11යි. තොරතුරු ඔබට දීලා ඔබෙන් අහන ප්‍රශ්නේ මොකද්ද? LKS 16ට අනුව දේපල පෙරේත උපකරණ ප්‍රමිතියට අනුව ආරම්භක හඳුනා ගැනීමේදී යන්ත්‍රයේ පිරිවැය කීයද කියලා අහන්නේ. ඔබ දන්නවා ප්‍රමිතියේ පැහැදිලිව කියනවා දේපල පෙරේත උපකරණ සම්බන්ධයෙන් මුල්වරට හඳුනා ගැනීමේ පිරිවැය හඳුනා ගන්න ආකාරය, පසු කාලීන පිරිවැයන් හඳුනා ගන්න ආකාරය නේද? ඒතර මුල්වරට හඳුනා ගැනීමේ පිරිවැයට ඇතුළත් වෙන්නට ඕනි වත්කම භාවිතයට ගැනීමට පෙර ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම දැරිය යුතු වියදම්. මේ වත්කම වෙනුවෙන් භාවිතයට ගැනීමට පෙර ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම දැරිය යුතු වියදම්, අත්‍යවශ්‍ය වියදම් අපි වත්කමේ පිරිවැය ලෙස හඳුනා ගන්නවා. ඒතර මෙතෙන්දී මේ තියෙන සමහරක් අයිතම අපිට වත්කමේ පිරිවැයට අයිති ඒවා ගොඩක් තියෙනවා, අයිති නැති ඒවාත් තිබෙනවා. හරි. වැට් ඇතුළුව ගෙවුම් මිල. ඒ කාරණේදී කියන්න ඕනේ වැට් සඳහා ලියාපදිංචි වූ සමාගම් වැට් ප්‍රමාණය, රජයට ගෙවන වැට් ප්‍රමාණය, සපයුම් කරුවට ගෙවු වැට් ප්‍රමාණය නැවත අය කරගන්න පුළුවන්. ඒ නිසා ගෙවු වැට් ප්‍රමාණය අපි වියදමක්සේ සලකන්නේ නැහැ. හැබැයි වැට් සඳහා ලියාපදිංචි නොවූ ආයතනයක් නම් අනිවාර්යයෙන් ගෙවු වැට් ප්‍රමාණය නැවත අය කර ගැනීම හැකියාවක් නැති නිසා ඒක වියදමක්සේම හඳුනා ගන්නට ඕනේ. මෙතෙන්දී වැට් ඇතුළු ගෙවුම් මිල 7,70,000ක් තියෙනවා. 77,000ක් තියෙනවා. මේකේ වැට් ප්‍රමාණය නැතු අයින් කරලා අපි ගෙවුම් මිල ගන්න ඕනේ. අපි නම් බලමු වත්කමේ පිරිවැය හඳුනා ගන්න ආකාරය. පොඩි ගණනය කිරීමක් කරන්න වෙනවා අපිට. නේද? මූලික පිරිවැය නහන්නේ නේද? වත්කමේ මුල් පිරිවැය නහන්නේ නේද? ඒතර මුල් පිරිවැය මෙමය ගන්නේ ගණන් මිල අපේ රුපියල් 10 වලින් යමු તો ලේසියි. ඒතර ගණන් මිල වෙන්නේ 777ක් නේ. 10 වලින් ගත්තාම මේකේ වැට් එක කීයක් තියනවද? 111ක වැට් අනුපාතය නේ නං 100 ධන 11. සම්මෙක් සමාන 111 නම් 100. 777 බෙදීම 111 වැඩි කිරීම 100 නේද? 777 බෙදීම 111 වැඩි කිරීම 100. බෙදීම 111 වැඩි කිරීම 100. උත්තරය 700යි. එහෙනම් ඔය ගණන් මිල රුපියල් උත්තර වෙන්නේ 700යි නේද? වරාහි සිට ව්‍යාපාර ස්ථානයේ තෙක් දරූ ප්‍රවාහන පිරිවැය අනිවාර්යයෙන් වත්කම භාවිතයට ගැනීමට පෙර දරූ අත්‍යවශ්‍ය වියදමක්. මේක අදාළයි ගණන් පිරිවැයට, මූලික පිරිවැයට නේද? ප්‍රවාහන වියදම් කෙරෙන් ලැබු 40යි 10 වලින්. වැඩබිම සකස් කිරීමේ පිරිවැය ඒකත් අනිවාර්යයෙන් වත්කම යන්ත්‍රය වලින් දරූ අත්‍යවශ්‍ය පිරිවැයක් නේ. වැඩබිම සකස් කිරීමේ ගිය පිරිවැය තමයි 120ක්. කත් වත්කමේ පිරිවැය. ඊළඟට සවි කිරීම පිරිවැය අනිවාර්යයෙන්ම අතලත් විය යුතුයි. සවි කිරීම පිරිවැය තියෙනවා කීයද? 80ක්. ඊළඟට සමාරම්භක උත්සවයේ වියදම ඒක වත්කම පාවිච්චි ගැනීමට පෙර දැරිය යුතු අත්‍යවශ්‍ය වියදමක් නෙවෙයි. ඒක ආයතනයේ කාලච්ඡේද වියදම් කොසින් ආදායම් ප්‍රකාශයට හර කරන්න ඕනේ. වත්කමේ පිරිවැයට ප්‍රාදාන්ත කරන්න බෑ. යන්ත්‍රයේ මූලික පරීක්ෂා කිරීමේ පිරිවැය ඒක එනවනේ. පරීක්ෂණ වටයක් ක්‍රියාත්මක කිරීමේ වියදම එනවනේ. පරීක්ෂණ වියදම 10 නේද? ඊළඟට වැට් අනුපාතය. එහෙනම් මෙන්න මේ ටික තමයි වත්කමේ පිරිවැයට ඇතුළත් වෙන්නට ඕනේ. බලන්න කීයද කියලා 0යි 4.6යි 4.15 එකක් ඉතුරුයි 8.9 950යි කියන්නේ 9,50,000. බලන්න මේ උත්තරේ තියෙනවද කියලා? 9,50,000 අංක දෙකනේ. අංක දෙක උත්තරේ නෙවෙයි. අංක දෙක උත්තරේ නෙවෙයි. 9,50,000 තමයි වත්කමේ හඳුනා ගැනීමේ පිරිවැය නේද? හොඳයි. දැන් අපි කතා කරේ ප්‍රශ්නාංක 3. අපි දැන් ගමු ප්‍රශ්නාංක 4. සීමිත නාලන්ද පොදු සමාගමේ 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශ අධ්‍යක්ෂකවරුන් 2015 5/15 දින අනුමත කරලා තිබෙනවා. සමාගමේ මහසභා රැස්වීම 2015 5/31 දින පැවැත්වෙනවා. පහත සඳහන් සිද්ධීන් සමාගමේ සිදු වෙලා තියෙනවා. සිද්ධීන් 4ක් ඔබට දෙනවා. දීලා ඔබෙන් අහන ප්‍රශ්නේ තමයි ඉහත ප්‍රකාශ අතුරින් සිද්ධීන් ගම 1A 2015 3/31 දින රුපියල් 7,50,000 ගෙවිත ණයගැතියෙකු
2015 4/20 දින බුන්නත් බව ප්‍රකාශ කරලා තිබෙනවා. B 2015 3/31 දිනට පිරිවැය ලක්ෂ 8ක් වූ තොගයක් 2015 4/30 දින රුපියල් 7,20,000කට විකුණලා තිබෙනවා. C 2015 3/31 දිනට රුපියල් ලක්ෂ 5ක් වගකීමක් ඇති බව තහවුරු කරමින් 2015 5/25 වනදා තීන්දුවක් ලැබිලා තියෙනවා. D 2015 5/15 දින සාමාන්‍ය කොටසක රුපියල් 3 බැගින අවසාන ලාභාංශයක් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඉහත ප්‍රකාශ අතුරින් LKS 10 ප්‍රමිතියට අනුව ගලපන ලද සිද්ධීන් වන්නේ මේ මොකක්ද කියලා අපි අහන්නේ. දැන් ඔබ දන්නවා ළමයි LKS 10 ප්‍රමිතිය වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිද්ධීන් නේද? ඒ ප්‍රමිතිය නම අපෙන් අහන්නේ මේ ප්‍රමිතියට අනුව මේ සිද්ධීන් හතරෙන් ගලපන ලද සිද්ධීන් මොනවද කියලා අහන්නේ නේද? ඔබ දන්නවා LKS 10ට අනුව වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු සිද්ධීන් අපි වර්ග දෙකකට බෙදනවා නේද? එකක් තමයි ගලපන ලද සිද්ධීන් අනික නොගලපන සිද්ධීන්. දැන් මෙතින්ද මේ කාලය විස හඳුනාගන්නේ මොකක්ද ඔබ? LKS 10ට අනුව වාර්තා කරන කාලයට පසු සිද්ධීන් කියලා කියන්නේ ගිණුම් කාලච්ඡේදයේ අවසන් වන දිනයයි මූල ප්‍රකාශන අනුමත කරන දිනයයි නේද? તો මේ ගන්න ගිණුම් කාලච්ඡේදයේ අවසන් දින 2015 3/31. අනිත් දේ තමයි මූල ප්‍රකාශ අනුමත කරන දිනය. මාස බර රැස්වීම පාතුන දිනේ නෙමෙයි. તો මූල ප්‍රකාශන අනුමත කරන දින 2015 5/15. તો මෙම කාල සීමාව තුළ සිදුවන වාසදායක හා අවාසදායක සිද්ධීන් තමයි අපි හඳුනගන්නේ වාර්තා කරන කාලච්ඡේදයේ පසු සිද්ධීන්. මෙම සිද්ධීන් සමහරක් ඒවා ගැළපීම් කළ යුතු සිද්ධීන් සමහරක් ඒවා ගැළපීම් කළ යුතු නැති සිද්ධීන් නේද? ගැළපීම් කළ යුතු සිද්ධීන් කියලා හඳුනාගත්තේ මොකද්ද? ගිණුම් කාලච්ඡේදයේ අවසාන දින පැවති තත්වයට බලපෑමක් ඇති කරන බවට සාක්ෂි සපයන සිද්ධීන්. ඒවා අදාළ අපි මූල ප්‍රකාශන පිළිල කරන ගිණුම් කාලච්ඡේදවල අදාළ බව හඳුනා ගැනීමට සාක්ෂි සපයන සිද්ධීන් තමයි ඒවට තමයි ගැළපීම් කරන්නේ. අනෙක් වර්ගය තමයි ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනට පසු තත්වයක් නිරූපණය කරන සිද්ධීන්. ඒ කියන්නේ ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනට පසුව ඇති වූ වාසිය සලකන සිද්ධීන්. බලපෑම ඉදිරි වර්ෂයට එළඹෙන වර්ෂයට මිසක් මේ මූල ප්‍රකාශන පිළිල කරන වර්ෂයෙන් බලපෑමක් නැහැ කියලා හඳුනා ගන්න පුළුවන් සිද්ධීන්. ඒතර ගලපිය යුතු සිද්ධීන් සඳහා ගැළපීම් කරන්න ඕනි. නොගලපන සිද්ධීන් සඳහා මූල ප්‍රකාශන වල සටහනක් පමණක් ප්‍රමාණවත්. සටහනක් පමණක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත්. ඔබ හඳුනාගෙන තියෙනවා මේ සම්බන්ධව කරුණු නේද? හරි දැන් බලමු මේ එක් සිද්ධිය. A 2015 3/31 දින 7,50,000 ගෙවිය යුතු ණයගැතියෙක් ඉන්නවා. මෙතන මාර්තු 31 ණයගැතියෙක් 4/20 කියන්නේ මේ ගිණුම් කාල මේ දින දෙක අතර දිනයක් නේ. 4/20 දින බුන්නත් වෙලා තියෙනවා. ඒතර මේ ණයගැතියට භාණ්ඩ විකිණීම කියලා අපි සලකා බලන ගිණුම් වර්ෂය තුලදී 2015 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුලදී තමයි ණයගැතියට භාණ්ඩ විකුණලා තියෙන්නේ. එමනම් ඒ ණයගැතියා පසු කරක බුන්නත් වුණා කියන්නේ ණය මුදල් බොල් ණය. එකී බොල් ණය පැහැදිලිවම අපි සලකා බලන ගිණුම් කාලච්ඡේදයේ භාණ්ඩ විකිණීමක් තුලින් ඇතිවෙච්ච ලාභයක්. ඒ නිසා පැහැදිලිව මේකේ එම ප්‍රමාණය බොල් ණයසේ ලියහැරීම කළ යුතුයි. ගැළපීමක් කළ යුතුයි. අපි ඒ හඳුනගන්නේ ගැළපීම් කළ යුතු සිද්ධියක් වශයෙන්. හරි. B 2015 3/31 දින පිරිවැය ලක්ෂ 8ක් වූ තොගයක් 2015 4/30 දින රුපියල් 7,20,000කට විකුණලා තිබෙනවා. ඔබ දන්නවා ගිණුම් කාලච්ඡේදයේ අවසන් දින පැවති තොගය ඊට පසු අවස්ථාවක විකිණෙනවා. ඒ පසු අවස්ථාව වනහයි මූල ප්‍රකාශන අනුමත කිරීමට පෙර දිනයක් නම් අනිවාර්යයෙන්ම එම තොගයේ සත්‍ය විකුණුම් මිල අපිට ගන්න පුළුවන්. ඉන්ද සුද්ධ උපලබ්ධයගේ හඳුනා ගන්නකොට සත්‍ය විකුණුම් මිල ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් සුද්ධ උපලබ්ධයගේ හොයනකොට ගන්න ඇස්තමේන්තු කළ විකුණුම් මිලනේ. නමුත් ඒ ගන්න සත්‍ය විකුණුම් මිල ගන්න බැරි නිසා සාමාන්‍යයි. නමුත් සත්‍ය විකුණුම් මිල ගැනීම හැකියාවක් තිබෙනවා නම් අපිට ඇස්තමේන්තු අවශ්‍ය නැහැ. මොකද ඇස්තමේන්තුවක් කරන්න ඕනේ සැබෑගේ හඳුනා ගන්න බැරි අවස්ථාවලදී. ඒතර තොගේ සත්‍ය විකුණුම් මිල අපිට හඳුනා ගන්න පුළුවන්කමක් තිබුණා නම් අපිට සුද්ධ උපලබ්ධයගේ ගණනය කිරීමේදී ඇස්තමේන්තු විකුණුම් මිල ගන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේකදී පිරිවෙල ලක්ෂ 8 නම් සත්‍ය විකුණුම් මිල 7,20,000 80,000කින් තොගේ ලියහැරීමක් තියෙනවා. අනිවාර්යයෙන් මේක ලියහරින්න ඕනේ. ඒ නිසා මේක ගැළපීම් කළ යුතුයි. මොකද මාර්තු 31 දින පැවති තොගයක් නිසා. C 2015 3/31 දින රුපියල් 5,00,000 වගකීමක් 5,00,000ක වගකීමක් ඇති බව තහවුරු කරමින් 5/25 දින තීන්දුවක් ප්‍රකාශයට පත් වෙලා තියෙනවා. ඒතර තීන්දුව ප්‍රකාශ වුණේ 5/25. 5/25 කියන්නේ බලන්න පොඩ්ඩක් ඉන්න හොඳට 2015 මාර්තු 31 දිනට වගකීමක් ඇති බව තහවුරු කරමින් නඩු තීන්දුවක් ලැබෙනවා 5/25. 5/25 කියන්නේ මේ අපේ
වාර්තා කරන කාලච්ඡේදයේ වශයෙන් හඳුනා ගන්න කාලයටත් පස දවසක් නේ 5:25 කියන්නේ. අපි වාර්තා කරන කාලය වන්නේ 2015 මාර්තු 31 ඉඳන් මාර්තු 15 දක්වා මේ සමාන මැයි 15 දක්වා. මේ නඩු තීන්දුව ලැබෙන්නේ මැයි 25. උතර අපිට මෙතෙන්දී මේ සම්බන්ධයෙන් අපිට මේක මේ ප්‍රමිතියට අදාළ කරගන්න පුළුවන් කමක් නැහැ. මොකද 5යි 15ට මැයි 15ට පෙර ඇතුවා නම් සලකා බලන්න තිබුණා. එහෙමනම් අනිවාර්යයෙන්ම ගැළපීම කළ යුතුයි. මොකද මාර්තු 21 දින පැවති වගකීමක් ගැන කියන්නේ. නමුත් මේ වගකීම ඇති බව තහවුරු කරලා අපිට දැනුම් දෙන්නේ නඩු තීන්දුව ලැබෙන්නේ මැයි 25. මැයි 25 කියන වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු කාල පරාසයට පසුව. එහෙනම් මේක අපිට ප්‍රමිතියට අදාළව මේක හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. මේකට ගැළපීම කරන්න බෑ. D 2015 5යි 15 දින සාමාන්‍ය කොටසක රුපියල් 3ක අවසන් ලාභාංශයක් ප්‍රකාශනපත් කරනවා. 5යි 15 කියන මූල ප්‍රකාශන අනුමත කරන දිනේදී සාමාන්‍ය කොටස් මෙන්ට රුපියල් 3ක අවසන් ලාභාංශයක් යෝජනා කරනවා ප්‍රකාශ කරනවා. සාමාන්‍ය කොටස් හිමියන් සඳහා යෝජනා කරන ලාභාංශය ඔබ දන්නවා ඒක මාසභාර රැස්වීමේදී අනුමත වන තෙක් සම්මත වන තෙක් අපිට ඒක ගැළපීම් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අවසන් ලාභාංශ යෝජිත ලාභාංශ සාමාන්‍ය කොටස් හිමියන්ගේ ප්‍රකාශිත ලාභාංශ එවිට යෝජිත ලාභාංශ අපි සටහනක් මගින් අනාවරණය කරනවා විනා ගැළපීම් කරන්නේ නැහැ. එහෙනම් මේ සිදුවීම් හතරෙන් සිදුවීම් දෙකකට ගැළපීම් කරන්න පුළුවන් සිදුවීම් දෙකකට ගැළපීම් කරන්න බෑ. A හා B පමණයි ගැළපීම් කරන්න පුළුවන් කමක් තිබෙන්නේ. මෙතෙන්දී මේ පිළිතුරු හතරේ පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා. මේක මේ පළවෙනි එක A හා D නෙමෙයි A හා B විය යුතුයි. දෙක C හා D, තුන ABC, හතර BC හා D, පහ ABC හා D. තර ගැළපීම් කළ හැකි සිද්ධීන් වන්නේ A හා B. මේ පළවෙනි පිළිතුර මුද්‍රණ දෝෂයක් විදිහට මම නිවැරදි කළා එක A සහ B පමණි. තොර මතක තියාගන්න C හා D වලට ගැළපීම් කරන්න බෑ. ඇයි D C වලට ගැළපීම් කරන්න බැරි? මේ 15ට පසු සිදු වූ දෙයක්. ඒක අපිට ප්‍රමිතියට ප්‍රමිතියෙන් බැහැර කරන දෙයක්. D යෝජිත ලාභාංශ සාමාන්‍ය කොටස් හිමියන් සඳහා තාම මහසභා රැස්වීම සම්මත වෙලා නැහැ. ඒ නිසා ඒකත් ගැළපීම් කරන්න පුළුවන් කමක් නැහැ. A හා B තමයි මුද්‍රණ දෝෂයක් වශයෙන් මේක හැදුවා. A හා B අංක 1 A හා B පමණ වෙන එක මුද්‍රණ දෝෂයක් තිබුණා එතන. ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්නේ අංක 1 අතට. අංක 1 A හා B පමණයි කියන එක. පැහැදිලි නේද? හොඳයි. අනිත් පිළිතුරු හතරම නිවැරදි වන්නේ නැහැ. කන ඊළඟ ප්‍රශ්නාංකය ප්‍රශ්නාංක 5. LKA 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් සම්බන්ධ ප්‍රමිතිය ඔබ දන්නවා නේද? අනුව පාසඳාන කුමන අයිතම සමාගමක මූල්‍යපත්‍ර ප්‍රකාශනයේ ප්‍රතිපාදන ලෙස හඳුනාගන්නේද? මෙතන තියෙන අයිතම හතරක්. මේ ප්‍රතිපාදන ලෙස හඳුනා ගන්න අයිතම මොනවද කියලා අහනවා ප්‍රමිතාංක 37 අනුව. ඔබ දන්නා ප්‍රමිතාංක 37 දී පැහැදිලිවම කිව්වා ප්‍රතිපාදනයක්සේ හඳුනා ගන්න තිබිය යුතු ගුණාංග. නේද? එක මොකද්ද? අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන නෛතික හෝ සම්මුතික බැඳීමක් තියෙන්න ඕනේ. දෙක, ඒ බැඳීම निराකරණය පියවීමේදී ව්‍යාපාරයේ ආර්ථික ප්‍රතිලාභ ජනනය කරන සම්පත් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමේ බහුවිතාවයක් තියෙන්නට ඕනේ. තුන, එම බැඳීමේ වටිනාකම විශ්වසනීය ලෙස ඇස්තමේන්තු කිරීමේ හැකියාවක් තියෙන්නට ඕනේ. ඔය ලක්ෂණ තුන තිබෙනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රතිපාදනසේ හඳුනා ගන්න ඕනේ. ඒ වගේම ප්‍රමිතියේ පටන් ගන්න තරම දන්නව හඳුනාගත්තා. මෙන්න මේ දේවල් ප්‍රතිපාදන වශයෙන් නොසලකිය යුතුයි කියලා. මොනවද ඒවා? ෂෙයා සඳහා කරන වෙන් කිරීම, අඩමාන ණය සඳහා හානි කරන ලාභ සඳහා කරන වෙන් කිරීම, ආදායම් බදු සඳහා කරන වෙන් කිරීම, ඒවා ප්‍රතිපාදන ප්‍රමිතියේ ප්‍රතිපාදන වශයෙන් නොසලකින දේ. හරි නේද? ඒකද මේ ප්‍රශ්න අපෙන් අහන්නේ ප්‍රතිපාදන ලෙස හඳුනා ගන්න පුළුවන් දෙයි. ඒ අඩමාන ණය වෙන් කිරීම ගන්න පුළුවන්ද? බෑ. සේවක වන්දි ඉල්ලීමක් සඳහා කරන වෙන් කිරීම ගන්න පුළුවන්ද? පුළුවන්. ඇයි ඒක අතීත සිදුවීමක ප්‍රතිඵලයක් වශයෙන් වර්තමාන බැඳීමක් තියෙන මේක නෛතික බැඳීමක් ඇති වෙන්න පුළුවන් හේතුව අනාගතයේදී උසාවියේ දෙන තීන්දුව මත නෙවෙන්නේ. ඒතර අපි නඩුවෙන් සේවකයාගේ වන්දිය ගෙවන්න සිද්ධ වුණොත් බැඳීම වගකීම වලටපත් වෙනවා. අපිට අනිවාර්යයෙන්ම ව්‍යාපාර සම්පත් වලින් ගිවීමක් කරන්න වෙනවා. ඒ වගේම ඒ වටිනාකම අපිට ඇස්තමේන්තුවක් කරන්න පුළුවන්. ඒ නිසා මේක අපේ ප්‍රතිපාදනයක්. B ප්‍රතිපාදනයක්. C ෂෙයාරින් කිරීම ගන්න බෑ ප්‍රතිපාදන වශයෙන් ප්‍රමිතිය කියන ආකාරයට වගකීම් සහතික මතක ඉල්ලුම් සඳහා කරන වෙන් කිරීම ප්‍රතිපාදන නේද? මේ ගනුදෙනු කරුවන් අපි ප්‍රතිඥාබාර සහතික නිකුත් කර තිබෙනවා නම්
වගකීම් සාතික නිකුත් කර තිබෙනවා නම් ඒ සඳහා වෙන් කිරීමක් කළ යුතුයි. මොකද ඒගොල්ලෝ ඉල්ලීම් කරන්න පුළුවන් නේද? හරි උත්තරේ B හා D. B හා D කියන මේ දෙවෙනි පිළිතුර නිවැරදි නේද? මුද්‍රාංක දෙක නිවැරදි වෙනවා. හොඳයි. ප්‍රශ්නාංක 6 බලන්න. එකතු කළාගේ මත බදු වැට් සඳහා ලියාපදිංචි ව්‍යාපාරයක් වන සීමිත අජිත් පොදු සමාගම 2015 4 දින රුපියල් 41,40,000කට යන්ත්‍රයක් මිලදී ගන්නා ලදී. මේ වැට් සඳහා ගෙව්වාගේ රුපියල් 5,40,000ක ඇතුළත්ය. මෙම යන්ත්‍රයේ පළදාය ජීවිත කාලය වර්ෂ 5ක් වන අතර එහි සුන්බුන් නැගේ රුපියල් 6,00,000කි. 2015 4 දින යන්ත්‍රයේ භාවිතයට ගත හැකි වුවත් භාවිතයට ගෙන ඇත්තේ 2015 7 දිනය. LKS 16ට අනුව 2016 3.31 දිනට යන්ත්‍රයේ ධාරණ වටිනාකම් කීය. ධාරණගේ වන්නේ දැන් මේ වත්කම 2015 4.1යි ගිණුම් වර්ෂයේ පටන් අරගෙන 2016යි 3.31කින් අවසන් වන ගිණුම් වර්ෂය තුල ගත්තු වත්කමක්. ඒ වත්කමේ ධාරණගේ ගණන වත්කමේ පිරිවැයෙන් අපි අඩු කරන්නට ඕනේ. පළමු අවුරුද්දේ ෂෙය වීම නේද? පළමු කාලච්ඡේදයේ ෂෙය වීම. ඔබ දන්නා වත්කමක ෂෙය වීම ආරම්භ කරන දිනේ කවදද? ප්‍රමිතාංක 16 දී පැහැදිලිව සඳහන් කළා අපි ඉගෙන ගත්ත එකකින්දී වත්කමක ෂෙය වීම ආරම්භ කරන්නේ එකී වත්කම භාවිතයට ගැනීමට සූදානම් කර දිනේ සිට. වත්කම භාවිතයට ගත් දිනේ නෙමෙයි භාවිතයට ගැනීමට සූදානම් කර දිනේ සිට. ඒතර මේ ගණන කියනවා 2015 4.1 තමයි යන්ත්‍රය ගත්තේ. 2015 4.1 යන්ත්‍රය භාවිතයට ගැනීමට හැකි වුවත් භාවිතයට ගෙන ඇත්තේ ජූනි මාසේ 1 වෙනිදා කියලා. ඒතර අපේ ගිණුම් වර්ෂය 2016 3.31කින් ඉවර වෙන්නේ 2016 3.31 ගිණුම් වර්ෂයේ අවසන් වන දවස ආරම්භ වෙන 2015 4.1. මෙදා යන්ත්‍රයේ භාවිතයට ගන්න පුළුවන් හැබැයි භාවිතයට ගත්තේ 7.1 කියලා කියනවා. යන්ත්‍රය අපි භාවිතයට ගත් දිනේ ඉඳන් භාවිතයට ගැනීමට සූදානම් කළ දිනේ තමයි වත්කම ෂෙය කරන්න ඕනේ. ඒ අනුව 4.1 සිට මේ අවුරුද්දේ මාස 12ටම ෂෙය කරන්න ඕනේ. භාවිතයට ගත දවස් ගණන් ගත්තොත් නම් මාස 9යි. නමුත් අපි ඒක නෙමෙයි ෂෙය කරන්නේ මාස 12ටම. ඒ කියන්නේ සම්පූර්ණ වර්ෂයටම ෂෙය කරන්න ඕනේ. එහෙමනම් මේ යන්ත්‍රයේ ධාරණගේ වෙන්නේ වත්කමේ පිරිවැයෙන් පළමු අවුරුදු ෂෙය අඩු කළ පසු වගේ. අපි ගණනය කරොත් වත්කමේ පිරිවැය වෙන්නේ දැන් මෙහෙමයි යන්ත්‍රයේ ගණන් මිල රුපියල් 10 වලින් ගත්තොත් ගණන් මිල උනා 4140ක්. මේක වැට් එක අපි අයින් කරන්න එපා. වැට් සඳහා ලියාපදිංචි සමාගමක් නේ. වැට් එක තුල තියෙන 540ක්. ඒ 540 අපි අයින් කරමු. તો 4140න් 540 අයින් කළාම වත්කමේ පිරිවැය උනේ කීයද? 3600. මේකෙන් අපි අඩු කරන්න ඕනේ ෂෙය නේද? අඩු කරමු ෂෙය. පළමු අවුරුද්ද ෂෙය අඩු කරන්න ඕනේ. පළමු අවුරුද්ද ෂෙය හොයන්නේ කොහමද? වත්කමේ පිරිවැය 3600 රින සුන්බුණාගේ කීයද? ඒකත් 10 වලින් ගත්තම 600යි. බෙදීම පළදාය ජීවිත කාලය. පළදාය ජීවිත කාලය අවුරුදු කීයද? 5යි. 3600 600 ගියාම 3000යි. 3000 බෙදීම 5. උත්තරේ 600යි මේ අවුරුදු ෂෙය නේද? ෂෙය අඩු කළාම එනම් වත්කමේ ධාරණගේ රුපියල් කීයක් එනවද? 3000යි. ඒ තමයි අවුරුදු අවසාන දිනට වත්කමේ ධාරණගේ. බලන්න 3000 උත්තරේ තියෙනව නේද? ඔව් 3000 උත්තරේ තියෙන පිළිතුරංක 3 නේද? පිළිතුරංක 3 නේද? වත්කමේ ධාරණගේ 3000යි. 10 වලින් 3000 කියන්නේ ලක්ෂ 30යි නේද? ගන්න ප්‍රශ්නාංක 7. LKS 2 තොග ප්‍රමිතියේ නිර්වචනයට අනුව තොගයේ ලෙස හඳුනාගත හැකි වන්නේ පාසඳාන් දෙය අතරින් කුමක්ද? මේ ප්‍රකාශන තියෙන තුනක් මේවෙන් තොගයේ වශයෙන් හඳුනා ගන්න පුළුවන් ප්‍රකාශන අපි හඳුනාගමු. A සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකිණීම සඳහා පවත්වා ගනු ලබන භාණ්ඩ. තොගද? ඔව්. ඒක හරි. ඒ හරි. B සාමාන්‍ය ව්‍යාපාර කටයුතු වලදී විකිණීම සඳහා නිෂ්පාදනය වෙමින් පවතින අයිතම. තොගද? ඔව්. B හරි. C නිෂ්පාදන ක්‍රියාවලියේදී හෝ සේවා සැපීමේදී භාවිත කිරීමට ඇති ද්‍රව්‍ය හා සැපයීම. ඒකත් තොගද? ඔව්. ABC කියන ප්‍රකාශන තුනම ප්‍රමිතාංක 2 අනුව තොග වශයෙන් සලකනවා. නිවැරදි ප්‍රතිඅංක 5 නේද? නිවැරදි ප්‍රතිඅංක 5. කණංක 8 ප්‍රශ්නාංක 8 සිට 10 දක්වා කියන 8 9 10 කියන ප්‍රශ්න තුනටම අදාළව පිළිතුරු සැපීමේදී පහත සඳහන් තොරතුරු භාවිතා කරන්න කියලා කියනවා. ප්‍රශ්න තුනකට මේ තොරතුරු තියෙන්නේ 2016 3.31 දිනෙන් අවසන් වසර සඳහා පාසඳාන් තොරතුරු සීමිත නාමල් පොදු සමාගමට අදාළ වේ. විස්තරය රුපියල් 1000. මොනවද බලන්න? විකුණුම් පිරිවැය, මෙහෙයුම් වියදම්, මෝටරයක් විකිණීමට ලාභය, සාමාන්‍ය කොටස් සීමයට ගෙව් අතුරු ලාභාංශ, ප්‍රත්‍යාගමන හිඟය නැත්නම් ප්‍රත්‍යාගමන හිඟය තව නමක් කියන්නේ ප්‍රත්‍යාගමන අලාභය. කාර්ය උපකරණ,
ප්‍රත්‍යාගන අතිරික්තය ගොඩනැගිලි. ඒ කියන්නේ ප්‍රත්‍යාගන ලාභ ගොඩනැගිලි 180යි නේද? 10 වලින්. 2015 3.31 දිනෙන් අවසන් වසර සඳහා කාර්යාල උපකරණ ප්‍රත්‍යාගනනය කිරීම මත රුපියල් 9 ලක්ෂයක අතිරික්තයක් හඳුනාගෙන තිබෙනවා. 2015 කියන්නේ පසුගිය අවුරුද්ද. පසුගිය අවුරුද්ද කාර්යාල උපකරණ ප්‍රත්‍යාගනනය කළා තියෙන ඉතින් රුපියල් ලක්ෂ 9ක අතිරික්තයක්. 10 වලින් ගත්තම 90ක් අතිරික්තයක් හඳුනාගෙන තියෙනවා. 2016 3.31 දිනෙන් අවසන් වර්ෂය තුල ප්‍රථම වතාවට ගොඩනැගිලි ප්‍රත්‍යාගනනය කළා තියෙනවා. ගොඩනැගිලි ප්‍රත්‍යාගනනය කළ තියෙන ප්‍රථම වතාවට කාර්යාල උපකරණ දෙවන වතාවට. ගිය අවුරුද්ද ප්‍රත්‍යාගනනය කිරීමෙන් ලාභයක් හඳුනාගෙන තිබෙනවා 90ක නේද? 10 වලින් 90ක නේද? මේ අවුරුද්දේ අලාභයක් තියෙන්නේ 120ක නේද? හොඳයි. මේ තොරතුරු දීලා ඔබෙන් අහනවා ප්‍රශ්න 3ක්. 8 වෙනි ප්‍රශ්නේ බලන්න මුලින්ම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වලට අනුව 2016 3.31 දිනෙන් අවසන් වසර සඳහා හඳුනා ගන්නා ලද මුළු ආදායමයි මුළු වියදමයි කියනවා. දැන් මෙතන මුළු ආදායම මුළු වියදම කියලා කිව්වහම ලාභය තීරණය කරන ආදායම හා වියදම. විස්තීර්ණ ආදායම අත්වත් වෙන්නේ මුළු ආදායම කියලා කිව්වහම. මුළු විස්තීර්ණ ආදායම කිව්වනම් විස්තීර්ණ වෙනත් විස්තීර්ණ ආදායම්ද අතුලත් කරලා ගන්නට ඕනේ. මෙතන මුළු ආදායම මුළු වියදම කියන්නේ ලාභය කියන කාරණේ කියනවනේ. ලාභය තීරණය කිරීම සඳහා පදනම් කරගන්නා වූ ආදායම් සහ වියදම්. අපි බලමු මොනවද කියලා. දැන් මේ අභ්‍යාසයේ කියන ආකාරයට මෙතන ලයිස්තුවක් තියෙනව නේද? අපි මේ ලයිස්තුවෙන් අපි හඳුනගමු ආදායම් හා වියදම්. ආදායම් වියදම් right? බලන්න විකුණුම් 1200යි. විකුණුම් කියන්නේ මොකද උතර? ආදායමක් 1200 කියන ආදායමක් නේ. 10 වලින් අපි ගන්න. විකුණුම් පිරිවැය කියන්නේ වියදමක්. විකුණුම් පිරිවැය වියදමක් කීයද? 600යි. මෙහෙයුම් වියදම් වියදමක් නේ. මෙහෙයුම් වියදම් 300 කියන වියදමක්. හරිද? මෝටර් එකක් විකිණීම මත ලාභය 80. රත විකුණුම් ලාභය ආදායමක් නේ 80. රත විකුණුම් ලාභ 80 ආදායමක්. තව සාමාන්‍ය කොටස් සීමෙන්ට ගෙවූ අතුරු ලාභාංශ 100යි. ඒක ලාභයෙන් කර බෙදහැරීමක්. ලාභය තීරණය කරන ආදායමක් වියදමක් නෙවෙයි. ලාභයෙන් කළ බෙදහැරීමක් නේ. ඒක මෙතනට අදාළ වෙන්නේ නැහැ. ප්‍රත්‍යාගන හිඟය කාර්යාල උපකරණ ප්‍රත්‍යාගන අලාභයක් තියෙනවා 120ක්. හැබැයි මෙතින් හොඳට බලන්න මේ අවුරුදු මේ වක්කම පසුගිය අවුරුද්දේ ප්‍රත්‍යාගනනය කිරීමේදී 90ක ලාභයක් තියෙනවා. ඔබ දන්න හොඳ ආකාරයෙන් මේ ප්‍රමිතිය අනුව LKS 16 අනුව පෙරවතාවක ප්‍රත්‍යාගනනය කර ඇති වත්කම් ප්‍රත්‍යාගනනය කිරීමේදී ඒවා ගිණුම් තබන ආකාරය අපි ඉගෙන ගත්තා නේද? දැන් මේ අවුරුදු ප්‍රත්‍යාගනනයේදී අලාභයක් ඇති වෙලා තියෙනවා 120ක. නමුත් මීට පෙර වසරක ප්‍රත්‍යාගනනය කිරීමෙන් එම වත්කම වෙන 90ක ලාභයක් ඇති වෙලා තියෙනවා. දැන් මොකද වෙන්න ඕනේ? 120ක අලාභයම අපි ආදායම් ප්‍රකාශනයේ හර කරන්නේ නැහැ. මීට පෙර වසරක ලාභයක් තියෙනවනේ පුතු සංචිත කිරීම තමයි. ප්‍රත්‍යාගන සංචිත කිරීම. එම සංචිතයෙන් පියව ගන්නවා කීයක්ද? ඒ අලාභයේ ඒ ප්‍රමාණය. ඒ කියන්නේ 90ක් තියෙනවනේ දැන් 90 120ක මුළු අලාභයෙන් 90ක් ප්‍රත්‍යාගන සංචිතයෙන් පියව ගන්නවා. ඉතිරි 30 පමණයි මේ අවුරුද්දේ අලාභයක් ලෙස ආදායම් ප්‍රකාශනයට යා යුතු වන්නේ. එහෙමනම් වියදමක් වෙන්නේ 30යි. උපකරණ ප්‍රත්‍යාගන අලාභය 30ක් තමයි වියදමක් වෙන්නේ. 120ක් තිබුණට 90ක් ප්‍රත්‍යාගන සංචිතයෙන් පියව ගන්නවා අලාභයෙන්. ඉතිරි 30 තමයි මේ අවුරුද්දේ වියදමක්සේ හඳුනා ගන්න ඕනේ. ප්‍රත්‍යාගන අතිරික්තය ගොඩනැගිලි. ප්‍රත්‍යාගන අතිරික්තයක් ආවා නම් ඒ අතිරික්තය ආදායම් ප්‍රකාශනයේ නෙමෙයි යන්නේ විස්තීර්ණ ආදායම් කොටසට නේද? වෙනත් විස්තීර්ණ ආදායමක් වශයෙන්. ලාභය තීරණය කරන ආදායමක් වශයෙන් හඳුනගන්නේ නැහැ. ඒක වෙනත් විස්තීර්ණ ආදායමක් වශයෙන් අපි නාමිකව සඳහන් කරන එක බැර වෙන්නේ අත්‍යවම කියනවා ප්‍රත්‍යාගන සංචිත කිරීමක් නේද? හරි. අපි ඔය කලින් ඉගෙනගෙන තියෙනවා. එහෙනම් මෙච්චරයි මේ තියෙන තොරතුරු වලින් ආදායම් හා වියදම්. ඔබ බලන්න ආදායම කීයද වෙන්නේ වියදම කීයද වෙන්නේ? ආදායම වෙන්නේ 1280යි. වියදම වෙන්නේ 600යි 330යි 930යි. හරි නේද? හොඳයි. අපේ අහන්නේ ප්‍රශ්නේ මොකද්ද? ආදායමයි වියදමයි. මේ තියෙන මුළු ආදායම 1280යි මුළු වියදම 930යි. අපිට ආවේ ඒ උත්තරේ නේද මේ බලන්න. ආදායම 1280යි වියදම 930යි. ඒක උත්තරංක 1 උත්තරංක 1 උත්තරේ තියෙනවා නේ. උත්තරංක 1 නිවැරදි. පැහැදිලි නේද? හොඳයි. ප්‍රශ්නක් ඒ තොරතුරු වලින් 9 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා බලන්න මොකද්ද? LKS එක මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ප්‍රමිතියට අනුව 2016 3.31 දිනයේ අවසන් වසර සඳහා හඳුනා ගන්නා ලද ලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම් කුපුරුයි. ලාභයයි වෙනත් විස්තීර්ණ ආදායම්. ලාභය වෙන්නේ එතකොට බලන්න ලාභය ගන්නෙ ආදායම ඍණ වියදමනේ. ආදායම ඍණ වියදම.
අපි ආදායම කලින් හඳුනාගත්තනේ 1280යි. ආදායම හඳුනාගත්ත 1280යි වියදම 930යි කියලා නේද? ආදායම 1280යි වෙන වියදම 930යි. ඒතර 1280න් අපි 930ක් අඩු කරන්නේ. එතකොට ලාභය කීදා විතරනවා? 1280න් 930ක් ගියාම 350යි. ලාභය 350යි. හරිද? ලාභය 350යි. මේ තොරතුරු අනුව බලන්න වෙනත් විස්තීර්ණ ආදායම් කොච්චරක් තියෙනවද? වෙනත් විස්තීර්ණ ආදායම් කියන වත්කම් ප්‍රත්‍යාගන ලාභය. ඒතර මෙතින්දී ගොඩනැගිලි ප්‍රත්‍යාගරණය කිරීමේ 180ක ලාභයක් ආවා. අනේ ප්‍රත්‍යාගන සංචිත කියන බැලුණා වෙනත් විස්තීර්ණ ආදායමක් නේද? ඒතර 180 දැන් අපි වෙනත් විස්තීර්ණ ආදායම් වල පොදු සංචිත කිරීමට මේ 180 බැර කරන අතර පොදු මේ සමාන ප්‍රත්‍යාගන සංචිතය 180 බැර කරන අතර ප්‍රත්‍යාගන සංචිතයෙන් පියව ගන්නවා කාර්යාල උපකරණ ප්‍රත්‍යාගන අලාභයෙන් කොටසක්. කාර්යාල උපකරණ ප්‍රත්‍යාගන අලාභය ඔක්කොම ආවනේ 120ක්. ඒකෙන් අපි 30ක් මේ අවුරුද්ද වියදමක්සේ හඳුනාගත්තා. ඉතිරි 90 කොහාරද හර කළේ? ප්‍රත්‍යාගන සංචිත කිරීමට නේද? ඒක ප්‍රත්‍යාගන සංචිත කිරීම ගත්තා නම් මෙහෙම අපි නිකන් හිතමු මෙහෙම ප්‍රත්‍යාගන සංචිත කිරීම. මේකට බැර වෙනවා 180ක් ගොඩනැගිලි. ප්‍රත්‍යාගන ලාභය. මේකට හර වෙනවා 90ක් මේ අර කාර්යාල උපකරණ ප්‍රත්‍යාගන අලාභය. හරිද? ඒක කාර්යාල උපකරණ අලාභය 90ක් හර වෙනවා. ඒතර ඒ අනුව ගත්තාම වෙනත් විස්තීර්ණ ආදායම වශයෙන් සුද්ධ වටිනාකම කීයද වෙන්නේ? 180ක් බැර වෙනකොට 90ක් හර වෙනවා. ඒක සුද්ධ ප්‍රමාණය කීයද? සුද්ධ වශයෙන් වෙනත් විස්තීර්ණ ආදායම වශයෙන් හඳුනා ගන්න සුද්ධ වටිනාකම කීයද නා? මේ දෙකේ වෙනස කීයද? 90යි. එහෙනම් අපෙන් අහන්නේ ලාභයයි වෙනත් විස්තීර්ණ ආදායමනේ. ලාභය අපි හොයාගත්ත 350යි කියලා. නේද? ලාභය අපි හොයාගත්ත 350යි. වෙනත් විස්තීර්ණ ආදායම් කීයද වෙන්නේ? 90යි. එහෙනම් බලන්න 90යි 350යි. 350යි ලාභය. මෙතන 350යි ලක්කම් තියෙනවා. මෙතන 350 මෙතන ලාභය වෙනත් විස්තීර්ණ ආදායම් කීයද? 90යි. එහෙනම් හර උත්තරය අංක 4. තේරුණා නේද? ලාභය ආදායම වියදම අතර වෙනස වෙනත් විස්තීර්ණ ආදායම් කියන්නේ මේ ගාන හිටියන් ප්‍රත්‍යාගන සංචිත කිරීමට හර බැර කළ වටිනාකම සුද්ධ ප්‍රමාණය. ප්‍රත්‍යාගන ලාභයක් ආව ගොඩනැගෙන 180ක්, කාර්යාල උපකරණ වලින් ප්‍රත්‍යාගන අලාභයක් ආව 90ක්, 127 බර 30ක් ආදායම් ප්‍රකාශනට කියන්නේ. ඒ 90 අඩු වුණාම 180න් 90 අඩු වුණාම සුද්ධ වෙනස් වීම කීයද? 90යි. වෙනත් විස්තීර්ණ ආදායම 90යි නේද? ලාභය 350. හරි උත්තරය අංක 4. පැහැදිලි නේද? හොඳයි. බලන්න ඒක අනිත් ප්‍රශ්නය 10. LKS එක මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ප්‍රමිතියට අනුව 2016 3.31 දිනක අවසාන වසර සඳහා මුළු විස්තීර්ණ ආදායම හා රඳවාගත් ඉපීම් ප්‍රමාණය කොච්චරද? මුළු විස්තීර්ණ ආදායම රඳවාගත් ඉපීම් ප්‍රමාණය නේද? ඒක මුළු විස්තීර්ණ ආදායම ගන්නේ දැන් ලාභය ආව 350ක් නේ. මේකට එකතු කරන්න වෙනත් විස්තීර්ණ ආදායම. වෙනත් විස්තීර්ණ ආදායම කිදාවේ 90යි නේද? 90න් තිබුණු සුද්ධ ප්‍රමාණය 180ක් බැර වුණා 90ක් කරනවා සුද්ධ ප්‍රමාණය 90යි. එහෙනම් මුළු විස්තීර්ණ ආදායම වෙනවා කීයක්ද? 440ක්. මේ තමයි මුළු විස්තීර්ණ ආදායම 440යි. අනික රඳවාගත් ඉපීම ගත්තාම ගන්න මෙහෙමයි ලාභය 350ක් තියෙනවා. ලාභයෙන් කළ බෙදහැරීමක් තුන ලාභාංශ නේද? මේ ගන්න ලාභයෙන් බෙදහැරීමක් කරලා තිබුණානේ. ඉතින් ලාභයෙන් බෙදහැරීමක් තිබුණා මේකේ. සාමාන්‍ය කොටස් වලින් කිව්ව අතුරු ලාභාංශ 100යි. ලාභයෙන් කළ බෙදහැරීම අඩු කළාම රඳවාගත් ඉපීම වෙනවා. ලාභය 350යි අතුරු ලාභාංශ 100ක් ගෙවුනේ. 350ක ලාභයක් තිබ්බා. හැබැයි 100 දැන් බෙදහැරීම ඉවරයි. තව ඉතුරුලා තියෙන කී දෙනා? 250. රඳවාගත් ඉපීම. 440 මුළු විස්තීර්ණ ආදායම 250 රඳවාගත් ඉපීම. 440 තුනක් තියෙනවා. මේ තුනෙන් හරි උත්තරේ මොකද්ද? මේ පැත්තේ 250 එන්න ඕනේ. 250 එන්නේ පිළිතුරු අංක 3. අනිත් ඒවා රඳවාගත් ඉපීම මේ රඳවාගත් ඉපීම ඉලක්කම වැරදි නේද? රඳවාගත් ඉපීම හරි උත්තරේ 250යි. 350ක් තිබ්බා අතෝ ලාභං 100ක් බෙදහැරියා. රඳවාගත්තා 250යි. ලාභය 350 අනුවයි 440යි. නේද? නිවැරදි පිළිතුරු අංක 3යි. පැහැදිලි නේද? හොඳයි. ප්‍රශ්න 11 බලන්න. LKS 16 දේපල පිරියතා උපකරණ ප්‍රමිතියට අනුව හඳුනාගත් වත්කමක් සම්බන්ධව පාසඳන් කුමන ප්‍රකාශය නිවැරදි වන්නේද? වත්කම් සම්බන්ධයෙන් මේ ප්‍රකාශ අතර නිවැරදි ප්‍රකාශය මොකක්ද කියනවා? එය
භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හෝ සේවා සැපයීමට භාවිතා කරනු ලබන අතර ස්පෘශ්‍ය හෝ අස්පෘශ්‍යවත්කමකි. වචන දෙක නම් හරියි. හැබැයි දේපල පිරිත උපකරණ හඳුනා ගන්නකොට ඒක අනිවාර්යයෙන්ම මොකද්ද ස්පෘශ්‍යවත්කමක් වෙන්න ඕනේ. අස්පෘශ්‍යවත්කම බෑනේ. ඒක ස්පෘශ්‍ය හෝ අස්පෘශ්‍ය කියලා කියු නිසා මේක නිවැරදි නැහැ. දේපල පිරිත උපකරණ ප්‍රමිතියට අනුව දේපල පිරිත උපකරණ වශයෙන් හඳුනා ගන්නා වත්කමක් තුල අස්පෘශ්‍යවත්කම් තියෙන්න බෑ. ස්පෘශ්‍යවත්කම්. මේකේ අස්පෘශ්‍ය කැලක් තියෙන නිසා මේක ඉන්නේ නැහැ. දෙක ඒ එක් වසරකට වඩා වැඩි කාලයක් භාවිතා කිරීමට අපේක්ෂා කරේ. ඒක හරියි. තුන ඒ හඳුනා ගැනීමේදී පිරිවැය ආකෘතිය හෝ ප්‍රත්‍යාගන ආකෘතිය මත පදනම මිනුම් කරයි. හඳුනා ගැනීමේදී අනිවාර්යයෙන්ම හඳුනා ගන්න ඕනේ මොකද්ද? පිරිවැය ආකෘතිය. ප්‍රත්‍යාගන ආකෘතිය යොදා ගන්න පුළුවන් පසු කලක. ඕනෑමත්කමක් මුල්වරට හඳුනා ගන්නට ඕනි, මුල්වරට වාර්තා කරන්න ඕනි අනිවාර්යෙන් පිරිවැය ආකෘතිය අනුව. මේක පිරිවැය හෝ ප්‍රත්‍යාගන ආකෘතියට මිනුම් කරයි කියලා කිව්ව නිසා වැරදි. හතර ඒ හඳුනා ගැනීමෙන් පසු දරන සියලු වියදම් සමයටම ප්‍රාධාන්‍ය කරයි. දේපල පිරිත උපකරණ සම්බන්ධයෙන් පසු කාලිනව දරන පිරිවැයන්. ඒ කියන්නේ හඳුනා ගැනීමෙන් පසුව දරන පිරිවැයන් සමහරක් ඒවා ප්‍රාධාන්‍ය කරනවා, සමහරක් ඒවා ප්‍රාධාන්‍ය කරන්නේ නැහැ. ප්‍රාධාන්‍ය කරන්නේ මේ පසු කාලිනව දරූ පිරිවැයන් නිසා වත්කමේ ඵලදායී ජීවිත කාලය වැඩි වෙනවා නම්, වත්කමේ කාර්යක්ෂමතාවය ඉහළ යනවා නම්, වත්කම් තුලින් නිෂ්පාදනය කරන භාණ්ඩ වල නිෂ්පාදන පිරිවැය අඩු වෙනවා නම්, ඒ වත්කමේ අගේ ඉහළ යාමට හේතු වෙනවා නම් ප්‍රාධාන්‍ය කරනවා. ඒ වගේම පසු කාලීන දරන වියදම් අතර වත්කම භාවිත කිරීමට දරන වියදම් අපි සලකන්නේ අයභාර වියදම් වශයෙන්. ඒවා ආදායම් ප්‍රකාශයෙන් කපා හරිනවා. නේද? භාවිත කිරීමේ වියදම් කියකුවාම යන්ත්‍රයේ ඡය වීම, යන්ත්‍ර නඩත්තු වියදම්, යන්ත්‍රය සඳහා භාවිත කරන විදුලි ඒ ඔක්කොම අපි සලකන්නේ වත්කම භාවිත කිරීම සම්බන්ධයෙන් දරන පිරිවැය. යන්ත්‍ර අලුත් වැඩියා වියදම් නේද? හොඳයි. එහෙනම් මේක සෑම වියදමක්ම ප්‍රාධාන්‍ය කරන නිසා මේකත් වැරදි. පහ ඒ වත්කමක් ලෙස හඳුනා ගැනීම සඳහා නෛතික අයිතිය අත්‍යවශ්‍ය කොන්දේසියක් වේ. වත්කමක් සේ හඳුනා ගන්න වත්කමක නෛතික අයිතිය තිබුණ අත්‍යවශ්‍ය නැහැ. නේද? නෛතික අයිතිය නොතිබුණත් අපිට වත්කමක් සේ හඳුනා ගන්න පුළුවන්. අනිත් කරුණු සම්පූර්ණ කරනවා නේද? එහෙනම් මේ ප්‍රකාශ අතුරින් LKS 16ට අනුව වත්කමක් හඳුනා ගැනීම සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් වන්නේ අංක 2. එක් වසරකට වැඩි කාලයක් භාවිත කිරීමට අපේක්ෂා කරන වත්කම් වීම පමණයි මේ වාක්‍ය පහෙන්ම නිවැරදි. අංක 2 නිවැරදි නේද? අංක 2 නිවැරදි නේ. හොඳයි. ගන්න ප්‍රශ්න අංක 12 පහත තොරතුරු 2017 3:31 දින ව්‍යාපාරයක් විසින් අත්පත් කරගත් යන්ත්‍රයක් හා බැඳේ. මෙම ව්‍යාපාරය එකතු කළාගේ මත බදු සඳහා ලියාපදිංචි වී නොමැත. වැට් සඳහා ලියාපදිංචි නොමැති සමාගමක්. ඉතින්දී වැට් නැවත අය කරගන්න බැරි නිසා වැට් වියදමක් සේ හඳුනාගත යුතුයි නේද? මෙන්න විස්තර. සිර 15ක වැට් ඇතුළුව ගෙවූ මිල සැපයුම්කරුවන්ගේ සමාගමේ සිට ව්‍යාපාර ස්ථානට ගැනීමට දරූ ප්‍රවාහන වියදම්, ස්ථාපිත හා එකලස් කිරීමේ වියදම්, පැරණි යන්ත්‍රයේ ගලවා සවි කිරීමේ වියදම්, යන්ත්‍රයේ භාවිතයට ගැනීමට පෙර පරීක්ෂා කිරීමේ පිරිවැය දරන සඳහා දරූ වියදම්, යන්ත්‍රයේ භාවිත කිරීම සඳහා සේවකින් පුහුණු කිරීම සඳහා දරූ වියදම්. ඔබෙන් අහන ප්‍රශ්නේ මොකද්ද බලන්න. LKS 16 දේපල පිරිත උපකරණ ප්‍රමිතියට අනුව හඳුනා ගැනීමේදී යන්ත්‍රයේ පිරිවැය කීයද? ඒ කියන්නේ මුල්වරට හඳුනා ගැනීමේ පිරිවැය. වත්කමේ මුල්වරට හඳුනා ගැනීමේ පිරිවැයක්ෙන් අහන්නේ. ඒත් මේ තියෙන වියදම් අතුරින් පිරිවැය අතුරින් බලමු ප්‍රමිතියට අනුව සලකා බලන වියදම් මොනවාද? ඒක බලන්න වැට් ඇතුළු ගෙවූ මිල අපි 10 වලින් ගමු දේශියට. වැට් ඇතුළු ගෙවූ මිල වැට් එකත් සමාගමේ ඇතුළු වියදමක් වෙනවා නේද? අනිවාර්යයෙන්ම ගැනුම් මිල වෙන අතර වැට් එක එකම 231 අනිවාර්යයෙන්ම වැට් එක අපිට සලකන්න බෑ වැට් නැහැනේ. වැට් ලියාපදිංචි නැහැ. 230යි ගැනුම් මිල. සැපයුම් කරුවන්ගේ සිට ව්‍යාපාර ස්ථාන ප්‍රහාණ වියදම් 15 ගන්න පුළුවන්. ඒක ඇතුළත් වෙනවා 15. ස්ථාපිත හා එකලස් කිරීමේ පිරිවැය 30 එකක් ගන්න පුළුවන්. 30. පැරණි යන්ත්‍රයේ ගලවා ඉවත් කිරීමේ පිරිවැය. පැරණි යන්ත්‍රයේ ගලවා ඉවත් කිරීමේ පිරිවැය මේ නව යන්ත්‍රයේ පිරිවැයද? නැහැ. නව යන්ත්‍රයේ පසු කාලයක ගලවා ඉවත් කිරීමේ පිරිවැයක් අපි හඳුනාගෙන තිබුණා ඒක ගන්න පුළුවන්. පැරණි යන්ත්‍රයේ ගලවා ඉවත් කිරීමේ පිරිවැය අදාළ වෙන්නේ නැහැ. යන්ත්‍රයේ භාවිතයට ගැනීමට පෙර පරීක්ෂා කිරීමේ වටයක් ක්‍රියාත්මක කිරීමේ වියදම ගන්නවා 8 නේද? ඒක 8යි 8 ගන්නවා 8. යන්ත්‍රයේ භාවිතා කිරීම සඳහා සේවකින් පුහුණු කිරීමේ පිරිවැය. සේවක පුහුණු වියදම යන්ත්‍රයේ පිරිවැයක් සේ හඳුනාගන්නේ නැහැ. මෙන්න මේ වියදම් ටික තමයි අපි හඳුනාගන්නේ වත්කමේ පිරිවැය වශයෙන් කීයද? 8යි 5යි 13යි 4යි 5යි 8යි දෙකයි. 2,83,000යි. 283 කියන්නේ 2,83,000. බලන්න උත්තර තියෙනවද කියලා 2,83,000 2,83,000 තියෙනවා. පිළිතුරු අංක 3 නිවැරදි නේද? පිළිතුරු අංක 3 නිවැරදි.
පැහැදිලිද? හොඳයි. කන ඊළඟ ප්‍රශ්නාංකය ප්‍රශ්නාංක 13 මෙහෙමයි කියන්නේ LKAS 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් හා අසම්භාව්‍ය වත්කම් සම්බන්ධ ප්‍රමිතියට අනුව ප්‍රතිපාදනයක්සේ හඳුනා ගැනීමේදී කුමන කොන්දේසි සපුරාලිය යුතුද? මම මුලින්ම පැහැදිලි කළා ප්‍රතිපාදනයක්සේ හඳුනා ගැනීමේදී සපුරාලිය යුතු කොන්දේසි බලන්න. දැන් තියෙනවා තුනක්. අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස නෛතික හෝ සම්මුතික බැඳීමක් තිබීම. ප්‍රතිපාදනයක්සේ හඳුනා ගැනීමේ තිබිය යුතු කොන්දේසියද? ඔව්. පළවෙනි කොන්දේසිය. B බැඳීම පියවීම සඳහා ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් ගලා යාමේ භාවිතාවයක් තිබීම. අනිවාර්යයෙන්ම ඒ විය යුතුමයි. ඒකත් දෙවෙනි කොන්දේසිය. 3 බැඳීමේ වටිනාකම විශ්වසනීය ලෙස ඇස්තමේන්තු කිරීමට හැකි වීම. ඒකත් හරි. මේ කොන්දේසි තුනම සපුරාලන්න ඕනි. ප්‍රතිපාදනයක් ලෙස හඳුනා ගැනීමට නම් LKS 37 අනුව නේද? හරි උත්තරේ මේ ABC තුනම තියෙනවා. ABC තුනම තියෙන්නේ පස්වෙනි උත්තරේ නේද? ප්‍රතිපාදනයක්සේ හඳුනා ගැනීමට සම්පූර්ණ කළ යුතු කොන්දේසි. කන ප්‍රශ්නක 14 මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුව ලෙස සැලකෙන්නේ පහත ප්‍රකාශ හෝ ප්‍රකාශන වලින් කවරෙක්ද? අපි ප්‍රමිතාංක 1 හඳුනා ගැනීමේදී මේ මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුව පිළිබඳව දීර්ඝ හැඳින්වීමක් හඳුනා ගැනීමක් අපි කළා. ඔබ ඒකක බලන්නට ඕනි. අබහනවා මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුව ලෙස සැලකෙන්නේ පහත් ප්‍රකාශන වලින් කුමක්ද නේද? ඒ නිශ්චිත ගිණුම් කරන මූල ධර්මයන්. මොකද කියන්නේ? මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුව කියන්නේ නිශ්චිත ගිණුම් කරන මූල ධර්මද? නැහැ. නිශ්චිත ගිණුම් කරන මූල ධර්ම කියන්නේ ව්‍යාපාරයක් වශයෙන් අනුගමනය කරපු මූල ධර්මයක් නිශ්චිත සඳහන් වෙලා තිබෙනවා නම් ලිඛිතව. අන්න ඒවා නිශ්චිත ගිණුම් කරන මූල ධර්ම. උදාහරණ ගිණුම් කරන ප්‍රමිත සියල්ල නිශ්චිත ගිණුම් කරන මූල ධර්ම. අනපනත් සියල්ල නිශ්චිත ගිණුම් කරන මූල ධර්ම. ඒතර මෙතින්දී මේ හාන්නේ මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුව ගැනනේ. ඒතර නිශ්චිත ගිණුම් කරන මූල ධර්ම නෙවෙයි. B මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම හා ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන පදනම් රීතීන් සම්ප්‍රදායන් හා පරිචයන්. ඔය දෙවෙනි වාක්‍යයෙන් කියන කාරණය අපි හඳුනාගන්නේ මොකක් කියලාද? ගිණුම් කරන ප්‍රතිපත්ති. නේද? මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම හා ඉදිරිපත් කිරීම භාවිතා කරන පදනම් හෝ රීතීන් හෝ සම්ප්‍රදායන් හෝ පරිචයන් මොනවද? ගිණුම් කරන ප්‍රතිපත්ති. මේ ආන්නේ මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුව. මේකත් නෙවෙයි. B නෙවෙයි. C මූල්‍ය ගිණුම්කරණයේ සහ මූල්‍ය ප්‍රකාශන වල කාර්ය භාරයන් හා සීමා නියම කරනු ලබන මූලධර්ම පද්ධතියකි. අන්න ඒක හරි. නේද? ඒක හරි. ඒ කියන්නේ මූල්‍ය වාර්තාකරණ සංකල්පනාත්මක රාමුව කියලා කියන්නේ මේක තමයි. මූල්‍ය ගිණුම්කරණය හා මූල්‍ය වාර්තාකරණයේ කාර්ය භාරයන් හා සීමා නියම කරන මූලධර්ම පද්ධතියක් නේද? අපි ඒකදී අපි හඳුනගන්නේ නේද? ප්‍රාථමික මට්ටම, ද්විතීයික මට්ටම, තෘතීයික මට්ටම මට්ටම් තුනක අපි හඳුනාගත්තා නේද? ත්‍රිකෝණයක් වගේ හඳුනාගත්තේ මතකද? හොඳයි. එහෙමනම් හරි උත්තරේ C පමණි. නිවැරදි උත්තරේ අංක 3 C පමණි. නිවැරදි උත්තරේ අංක C පමණි. C තමයි මූල්‍ය වාර්තා කරන සංකල්පනාත්මක රාමුවේ අදහස ඉදිරිපත් කරන උත්තරය. ප්‍රශ්නක 15 බලන්න. LKS 8 ගිණුම් කරන ප්‍රතිපත්ති ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි ප්‍රමිතියට අනුව පහත් සඳහන් කුමන ප්‍රකාශ නිවැරදි වේද? LKS 8 අනුව ප්‍රතිපත්ති ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි සම්බන්ධ ප්‍රමිතියට අනුව මෙන්න මේ ප්‍රකාශන වලින් නිවැරදි ප්‍රකාශනය තෝරන්න කියලා කියනවා. ප්‍රකාශ හෝ ප්‍රකාශනය. ඒ මූල්‍ය වාර්තා පිළිල කිරීම හා ඉදිරිපත් කිරීමේදී භාවිතා කරන ලබන විශේෂිත මූලධර්ම පදනම් සම්ප්‍රදාන රීතීන් හා පරිචයන් ගිණුම් කරන ප්‍රතිපත්ති නම් වේ. ඒක හරියද? හරි. මේක කලින්ත් අපි හඳුනාගත්තා. කලින් ප්‍රශ්න තුනක් නේ. මේක ප්‍රතිපත්ති සම්බන්ධ නිර්වචනය. හරි. ප්‍රතිපත්ති කියන්නේ ඔක තමයි නේද? B ගිණුම් කරන ඇස්තමේන්තු වල වෙනස් වීම නවතරතුරු හෝ නව ප්‍රවණතා හේතු කරගෙන ඇති වේ. ගිණුම් කරන ඇස්තමේන්තුවක් අපි පෙරගත්තු ගිණුම් කරන ඇස්තමේන්තුවක් වෙනස් කිරීමට සිදු වෙන්නේ ඇයි? එක්කෝ ඒ ඇස්තමේන්තුව සම්බන්ධයෙන් නවතරතුරු ගලා යාම නිසා, අලුත් තොරතුරු පැමිණීම නිසා, නැත්නම් නව ප්‍රවණතාවයන් නිසා නේ. මේ ප්‍රකාශනයත් හරිනේ. ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම නවතරතුරු හෝ නව ප්‍රවණතා හේතු කොටගෙන ඇති වේ. ඒත් හරි. C අතීත කාලච්ඡේද වැරදි අතීතයානුයෝගී ලෙස නිවැරදි කිරීම තුළින් මූලතොරතුරු වල වඩාත් නිර්වාද ලෙස ඉදිරිපත් කළ හැකිය. කියන්නේ පෙර වර්ෂවල වරදක්, පෙර කාලච්ඡේදවල වරදක්
අතීතයේ අනුയോഗී නිවැරදි කිරීමක් තුළින් පෙර වර්ෂවල බලපාන පරිදි නිවැරදි කිරීම තුළින් මූලතරතුරු වඩාත්ම නිර්වාද ලෙස ඉදිරිපත් කිරීම කළ හැකි වෙනවා. ඒක හරි. පෙර වර්ෂවල වරදක් අපි මේ වසරේ වැරදි වශයෙන් හඳුනාගෙන මේ වසරේ ලාභයට ගැලපීම් කරන්නේ නැහැ. අපි පෙර වර්ෂවල වරදක් පෙර ගිණුම් කාලච්ඡේදයේ වැරදි ලෙස හඳුනාගෙන පෙර ගිණුම් කාලච්ඡේදයේ ලාභයට තමයි ගැලපීම් කරන්නේ. ඒ බොහෝ විට අලවාගත් ඉපීම් වල ගැලපීම් කරනවා. ඒ අනුව එසේ කිරීම තුළින් මූල තොරතුරු වඩාත්ම නිවැරදි ලෙස ඉදිරිපත් කිරීම හැකියාව ලැබෙනවා. දැන් මේ කියන කතාවත් හරි. ඒ නිසා මේ ප්‍රකාශන තුනම මේ ප්‍රමිතියට අනුව නිවැරදි ප්‍රකාශන වෙනවා. නිවැරදි පිළිතුර A B හා C. ඒ කියන්නේ අංක 5 පිළිතුර නිවැරදි. කනක ප්‍රශ්නාංක 16 LKS 16 දේපල පිරියත හා උපකරණ ප්‍රමිතියට අනුව පහත කුමන ප්‍රකාශනයන් නිවැරදි වන්නේද? ප්‍රමිතියන්ක 16 අපි LKS 16 දැන් ප්‍රශ්න ගොඩක් අපි කතා කරලා එතන වැදගත් ඒ ප්‍රමිතිය අනුව පහසඳහන් කුමන ප්‍රකාශයන් නිවැරදි වන්නේද? බලමු ක්ෂයවීම යනු වත්කමක ක්ෂය කළ හැකි වටිනාකම එහි ඵලදායී ජීව කාලය තුළ ක්‍රමානුකූලව බෙදහැරීම. ක්ෂයවීම කියන්නේ වත්කමක ක්ෂය කළ හැකි ඵලදායී ජීවිත කාලය තුළ යම්කිසි ක්‍රමානුකූල පදනමක් ඔස්සේ බෙදහැරීම. හරිද වැරදිද? සම්පූර්ණයෙන්ම හරි නේද? B ක්ෂය කළ හැකි වටිනාකම යනු වත්කමක පිරිවැය හෝ පිරිවැය සඳහා ආදේශ කළ වටින වෙනත් අගයකින් සුන්බුන්නගේ අඩු කළ පසු වගේයි. ක්ෂය කළ හැකි වටිනාකම කියන්නේ වත්කමක පිරිවැය හෝ පිරිවැය වෙනුවට ආදේශ කළ හැකි අගයකින් ප්‍රත්‍යාගන්නගේ. පිරිවැය හෝ ප්‍රත්‍යාගන්නගෙන් ඒ සුන්බුන්නගේ අඩු කළ පසු ලැබෙන අගය. සම්පූර්ණයෙන් නිවැරදියි. C ඵලදායී ජීවිත කාලය යනු ආයතනයක් විසින් වත්කමක් භාවිත කිරීම සඳහා පවතී අපේක්ෂා කරන කාලය. වත්කමක් ලබාගත හැකි ප්‍රයෝජන ලබා ගැනීමට අපේක්ෂා කරන කාලය. මේකත් නිවැරදියි. එහෙනම් LKS 16 අනුව මේ ප්‍රකාශන තුනම නිවැරදි ප්‍රකාශ. A B C තුනම නිවැරදි. පිළිතුර 5. නිවැරදි පිළිතුර අංක 5 නේද? ප්‍රශ්න 17 බලන්න. LKS 2 තොග ප්‍රමිතියට අනුව තොගේ පිරිවැය තීරණය කිරීමේදී පහත කුමන පිරිවැය අයිතමයන් ඇතුළත් කර නොලබයිද? තොග පිරිවැයට ඇතුළත් නොවන පිරිවැය හානි. තොග නොවන පිරිවැය කියලා අපි හඳුනාගත්තා. LKS 2 අනුව තොග පිරිවැයට ඇතුළත් නොකරන පිරිවැය වන්නේ මොනවද කියලා අහනවා. A අමුද්‍රව්‍ය ශ්‍රමය හෝ වෙනත් නිෂ්පාදන පිරිවැයට අදාළ අපතේ යන ලද අසාමාන්‍ය වටිනාකම්. අපි හඳුනාගත්තනේ තොග පිරිවැයට ගන්න නැහැ කියලා අසාමාන්‍ය අපතයන්. ද්‍රව්‍ය සම්බන්ධයෙන් හෝ ශ්‍රමය සම්බන්ධයෙන් හෝ අසාමාන්‍ය අපතයන් අපි ඒ වගේ පිරිවැය තොග පිරිවැයට ගන්නේ නැහැ. මේ කතාව හරි. B නිෂ්පාදිත භාණ්ඩ ගනුදෙනු කරුවන්ට බෙදාහරින කරනු ලබන ගබඩා පිරිවැය. ගබඩා පිරිවැය අප කොහෙත්ම සලකන්නේ නැහැ තොග පිරිවැය කියලා නේද? ඒක බෙදාහැරීම් පිරිවැය නේද? නිෂ්පාදිත භාණ්ඩ නිෂ්පාදනය කරන අවසන් කළ භාණ්ඩ ගනුදෙනු කරනට බෙදාහැරීම් සිදු කරන අවස්ථාවත් එක්ක ගබඩාවේ තබා ගැනීම වෙනුවෙන් දරන පිරිවැය ගබඩා පිරිවැය අපි තොග පිරිවැයක්සේ හඳුනාගන්නේ නැහැ. ඒත් මේක හඳුනාගන්නේ නැහැ නේද? ඒ හඳුනා ගන්නවා තොග පිරිවැයක් අපි අහන්නේ හඳුනා ගන්න නොලබෙන දේවල් නේ. તો නොලබෙන දේවල් තුළ මේ ඔක්කොම හරි. මේකත් නොලබෙන දෙයක් තමයි ආ. තොග පිරිවැය ඇතුළත් නොවන දේ. A ඇතුළත් වෙන්නේ නැහැ අසාමාන්‍ය අපතයන්. B ඇතුළත් වෙන්නේ නැහැ ගබඩා පිරිවැය. C ප්‍රදර්ශනාගාරවල පරිපාලන පොදුකාර්ය පිරිවැය. පරිපාලන පොදුකාර්ය පිරිවැය ප්‍රදර්ශනාගාරවල ඒකත් බෙදාහැරීම් පොදුකාර්ය පිරිවැයක් විනා ඒකත් තොග පිරිවැයට ඇතුළත් වෙන්නේ නැහැ. දැන් මේ ප්‍රකාශන තුනම තොග පිරිවැයට නොගන්නා පිරිවැයන් තොග නොවන පිරිවැයන්. නිසා මේ ABC තුනම නිවැරදි උත්තර තොග පිරිවැයන් අදාළ නොවන පිරිවැය වශයෙන් පිළිතුරක පහන්නේ දැන්. එහෙනම් තොග පිරිවැයට නොගන්නා පිරිවැයන්. ඒතර මේ තුනම තොග පිරිවැයන්සේ හඳුනා නොගන්නා පිරිවැයන් නේද? ඊළඟ ප්‍රශ්නාංකය බලන්න ප්‍රශ්නාංක 18 පහත තොරතුරු 2015 මාර්තු මාසයේ සඳහා සමාගමක තොග අයිතමයකට අදාළ වේ. මේ තොරතුරු අපිට දෙනවා සමාගමක තොග අයිතමයක් සම්බන්ධයෙන් අදාළ තොරතුරු ලෙස. මොනවද? දිනය, විස්තරය, ප්‍රමාණය, ඒකක පිරිවැය. 2015 3 1 ශේෂය ප්‍රමාණය 10යි පිරිවැය 60යි එකක පිරිවැය. 2015 3 20 ගැනුම් ඒකක 310යි එකක පිරිවැය 80යි. 2015 3 31 විකුණුම් ඒකක 2000යි එක පිරිවැය දින නැහැ. සමාගමක් තොග නිකුත් කිරීම සඳහා පෙරපිවිසි පෙරපිට ක්‍රමය නොහොත් FIFO ක්‍රමය භාවිතා කරයි. මේ සමාගම 2015 3 31 දිනට තොග ඒකක ශුද්ධ උපලබ්ධගේ 70ක් වේ. LKS 2 තොග ප්‍රමිතියට අනුව 2015 3 31 දිනට තොගේ පිරිවැය සහ මූල තත්ත්ව ප්‍රකාශනයේ
මූලතත්ත්ව ප්‍රකාශනයේ නිරූපණය කළ යුතු තොගේ ධාරණ වටිනාකම කුපමණද? පිරිවැය ධාරණ වටිනාකම. FIFO ක්‍රමයට තොග මිල කරන ක්‍රමයේ ආයතනයක ඉතිරි තොගේ පිරිවැයයි ඉතිරි තොගේ පිරිවැය සහ ධාරණ වටිනාකම අපෙන් අහන්නේ. හොඳයි. දැන් අපි මේ සම්බන්ධයෙන් ඉගෙනගෙන තියෙනවා පහුගිය පාඩම් තුලදී මේ ප්‍රමිතියට අදාළව. දැන් අපි දන්නවා FIFO ක්‍රමයට තොග නිකුත් කිරීම කරනකොට මුලින් ලැබුණු තොගේ මිල තමයි මුලින්ම නිකුත් කිරීම කරන්නේ. ඒ අනුව ඉතිරි වන තොගේ යම් දවසක තොගයක් ඉතිරි නම් ඉතිරි වන තොගේ අපි හඳුනාගන්නේ අවසානයේ ලැබුණු මිල ගණන් වලින් නේද? දැන් මෙතනදී මතක තියාගන්න දැන් ඔක්කොම ලැබිලා තියෙනවා 100යි 3000යි 4000ක් ලැබිලා තියෙනවා. ඔක්කොම තවඩයි 4000ක් තිබිලා තියෙනවා. විකුණුම් තියෙනවා 2000ක්. එහෙනම් ඉතිරි තොගේ කීයද? ඒකක 2000යි. පැහැදිලිව මෙතනම අපිට ඒක හඳුනා ගන්න පුළුවන් නේ. ආරම්භක තොගේ 10ක් තිබුණා ගණන් 3000ක් ඔක්කොම 4000ක් තිබිලා තියෙනවා. 2000ක් විකුණලක් තියෙනවා. ඒ නිසා ඉතිරි වෙලා තියෙනවා ඒකක සංඛ්‍යාව කීයද? 2000. දැන් අපෙන් අහන ඉතිරි තොගේ පිරිවැය ධාරණ වටිනාකම. ධාරණ වටිනාකම කියන්නේ දරා සිටිනගේ අවමගය. તો පිරිවැය සුද්ධ ප්‍රත්‍යය දෙකේ අවමගය තමයි ධාරණ වටිනාකම වෙන්නේ. එතකොට ඉස්ලාම් තොගේ පිරිවැය ගමුකෝ. දැන් මේ ක්‍රමයේ මේ ගණනදී අපි ඉතිරි තොගේ පිරිවැය ගණන අපි දැන් අඳුනගත්තා. ඉතිරි තොගේ ඒකක සංඛ්‍යාව 2000 කියලා නේ. તો බලමු එහෙනම් අපි ඉතිරි තොගේ පිරිවැය දැන් 2000ක් තියෙනවනේ. 2000 අපි ගන්නේ අවසාන දැන් තොගයක 2000ක් ඉතිරි 4000න් 2000ක් විකුණලා තියෙනවනේ. මේ ඉතිරි තොගේ පිරිවැය වෙන්නේ දැන් FIFO ක්‍රමයට මුලින් ලැබුණු තොගේ මිල මුලින් නිකුත් කරනවා. දැන් මිල ගණන් අපිලා දෙකක් තිබලා තියෙනවා. ආරම්භක තොගේ තියෙන 80 60 ගානේ මිලදී ගැනීම තියෙන 80 ගානේ. දැන් FIFO ක්‍රමයේදී මේ 2000ක් නිකුත් කළානේ. 2000ක් නිකුත් කළා මේ 60 ගානේ 10 නිකුත් වෙලා තියෙන්නේ. 80 ගාන 3000 1000ක් නිකුත් වෙලා තියෙනවා. එහෙනම් ඉතිරි තොගේ අනිවාර්යයෙන්ම හැදෙන්නේ 80 ගාන නේද? 80 ගානේ 80 වැඩි කිරීම 2000. ඒ ඉතිරි තොගේ පිරිවැය අපි දහස් වලින් ගත්තොත් එහෙම 80 වැඩි කිරීම 2000 කියන්නේ 80 වැඩි කිරීම දෙක 160යි. මේ ඉතිරි තොගේ පිරිවැය. ඉතිරි තොගේ සුද්ධ ප්‍රත්‍යය ගත්තොත් එහෙම ඒක ගන්න මෙහෙමයි. සුද්ධ ප්‍රත්‍යය ගන්න පුළුවන් 1 රුපියල් 70යි 70 වැඩි කිරීම 2000 කියන්නේ 10 වලින් දෙක කරගත්තා නම් 70 වැඩි කිරීම දෙක 170යි. එතකොට ඉතිරි තොගේ පිරිවැය 160යි සුද්ධ ප්‍රත්‍යය 140යි. ඒක අනිවාර්යයෙන්ම තොග ලියහැරීමක් තියෙනවා 20ක 20000ක. ඒක ලියහැරියන් පස්සේ මූලතත්ත්ව ප්‍රකාශනයේ පෙන්වන්නේ ඉතිරි තොගේ අවමගය. ඒ කියන්නේ 140. ධාරණගේ වෙන්නේ 140. ඒතර උත්තර දෙක වෙන්නේ පිරිවැය 160යි ධාරණගේ 140යි. 160යි 140යි. පිරිවැය 160 දෙකක් තියෙනවා. ධාරණගේ 140. ඒතර 160යි 140යි නිවැරදි. පිළිතුරු අංක 4 නිවැරදි නේ. පහේ පිරිවැය හරි වුණාට ධාරණගේ වැරදි. 1 හා 2 140නේ 1 හා 3 ධාරණගේ නිවැරදි වුණාට පිරිවැය වැරදි. දෙකම හරියන්නේ පිළිතුරු අංක 4 නේද? ඊළඟ ප්‍රශ්න අංකය බලන්න 19 LKS 37 ප්‍රතිපාදන අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම් ප්‍රමිතියට අනුව ප්‍රතිපාදනයක් හඳුනා ගැනීමේදී අදාළ නොවන කොන්දේසි කවරේද? අපි කලින් ප්‍රශ්නයක හඳුනාගත්ත ප්‍රතිපාදනයක් හඳුනා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු කොන්දේසි. මේ ප්‍රශ්නේ අහන්නේ අනිත් පැත්ත. ප්‍රතිපාදනයක් හඳුනා ගැනීමේ අදාළ නොවන කොන්දේසි මොනවාද? බලන්න මේ වයින් අදාළ නොවන කොන්දේසි. ඒ අතීත සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ නෛතික හෝ සම්මුතික විහැකි බැඳීමක් තිබීම. මොකද කියන්නේ? හොඳට තේරුම් ගන්න. එකපාරටම හිතනවා මේ හරි වගේ කියලා නේද? අයි අතීත සිදුවීම් ප්‍රතිඵලයක් වශයෙන් නෛතික හෝ සම්මුතික බැඳීමක් තිබීමනේ ප්‍රතිපාදනයක් හඳුනා ගැනීමට තියෙන්න ඕනේ ඒක. මෙතන කියන්නේ නිකම් බැඳීමනේ විහැකි බැඳීමක්. ඒ කියන්නේ අවිනිශ්චිත බැඳීමක්. ප්‍රතිපාදනයක අනිවාර්යෙන් බැඳීම ස්ථිරයිනේ. බැඳීම නිශ්චිතයිනේ. අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවමනේ. නේද? නමුත් මෙතන තියෙන විහැකි බැඳීමක්. විහැකි බැඳීමක් වුණොත් ඒක අසම්භාව්‍ය වගකීමක් වෙනවා. විහැකිනේ. ඒ නිසා ප්‍රතිපාදනයක්සේ හඳුනා ගන්න නම් අතීත ගණු සිදුවීමක ප්‍රතිඵලයක් ලෙස වර්තමාන නෛතිකව සම්මුතික බැඳීමක් තමයි තියෙන්නේ. විහැකි බැඳීමක් කිව්වොත් අදාළ නොවන කොන්දේසියක්. ඒ අදාළ නොවන කොන්දේසියක්. ඒක විහැකි නිසා තමයි එහෙම වෙන්නේ. විහැකියල නොතිබුණා නම් අදාළ කොන්දේසියක්. දෙක
බැඳීම පියවීම සඳහා ආර්ථික ප්‍රතිලාභ සහිත සම්පත් ගලා යාමේ භාවිතාවයක් නොතිබීම ප්‍රතිපාදනයක්සේ හඳුනා ගන්නා දෙයක බැඳීම පියවන අවස්ථාවේදී ව්‍යාපාරයේ ආර්ථික සම්පත් පිටතට ගලා යාමේ භාවිතාවයක් තියෙන්න ඕනේ නේද? එතන නොතිබීම කියලා කියන්නේ අනිත් වචන ඔක්කොම ටික හරි. නොයන් තමයි වැඩිපුර තියෙන්නේ. මේක නොතිබීම නැතුව තිබීම කියලා තිබුණා ප්‍රතිපාදනයක් හඳුනා ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියක්. පිටතට සම්පත් ගලා යාමක් භාවිතාවයක් නොතිබීම කිව්ව නිසා මේකත් අදාළ නොවන කොන්දේසියක්. C බැඳීමේ වටිනාකම විශ්වසනීය ලෙස ඇස්තමේන්තු කිරීමට හැකියවීම. ඒක ප්‍රතිපාදනයක්සේ හඳුනා ගැනීමට තිබිය යුතු කොන්දේසියක්. අදාළ නොවන කොන්දේසියක් නෙවෙයි නේද? එහෙමනම් මෙතන අදාළ නොවන කොන්දේසි නහන්නේ. අදාළ නොවන කොන්දේසි. අදාළ නොවන කොන්දේසි වන්නේ A හා B. A හා B කියන්නේ පිළිතුරු අංක 3යි. මේ ප්‍රශ්න වල හරියටම පිළිතුරු හඳුනා ගන්න ඕනේ. වචනයෙන් කොමාවෙන් අදහස වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතන අතන විය හැකි කියලා තිබුණ නිසා වෙනස් වෙනවා. මෙතන මේ නොයන් නිසා තිබීම නිසා වෙනස් වෙනවා. එහෙම නැත්නම් කපාටම පෙරෙමි තුනම ප්‍රතිපාදනයක් හඳුනා ගැනීම සඳහා තිබිය යුතු කොන්දේසි වලින් තමයි පේන එක පාටම නේ. නමුත් වචන දෙකකින් පුංචි අකුරකින් වෙනස් වෙලා තියෙනවා අදහස නේද? හොඳයි. අපි ගමු ඊළඟ ප්‍රශ්නාංකය 20. SLFRS 15 ගනුදෙනුකරුවන් සමග ගිවිසුම් වලින් අයබාරය කියන ප්‍රමිතියට අනුව අයබාර හඳුනා ගැනීමේ නිවැරදි ප්‍රකාශනය කුමක්ද? ඔබ දන්න හොඳ ආකාරව SLFRS 15 අයබාර හඳුනා ගැනීම ප්‍රමිතියට අනුව අයබාරයක් හඳුනා ගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු පියවරයන් 5ක් තියෙනවා නේද? මතකයි මොනවද? ගනුදෙනුකරුවන් සමග ඇතිවෙච්ච ගිවිසුම හඳුනා ගැනීම, ගිවිසුමේ අන්තර්ගත කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම, ගනුදෙනුවේ මිල හඳුනා ගැනීම, ගනුදෙනුවේ මිල කාර්ය සාධන බැඳීම් අතර විභජනය කිරීම, ඊට පහ කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් කළ පසු අයබාරය හඳුනා ගැනීම. ඔන්න අවස්ථා 5 නේද? හොඳයි. දැන් බලන්න මේ ප්‍රමිතියට අනුව මේ කියන ඒවායින් අයබාරය හඳුනාගන්නේ කවද්ද කියලා. ඒ කාර්ය සාධන බැඳීම් සඳහා මුදල් ලැබුණු පසු අයබාරය හඳුනා ගැනීම. මම කිව්වනේ අයබාරය හඳුනා ගන්න ඕනි තිබිතු අවස්ථා අංක 5නේ. කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් කළ පසු එමෙත සම්පූර්ණ කළ පසු අයබාරය හඳුනා ගන්න ඕනේ. මේකේ මුදල් ලැබුණු පසු අයබාරය හඳුනා ගැනීම. වැරදි. 2 ගනුදෙනුකරු සමග ගිවිසුම අත්සන් කළ දින අයබාරය හඳුනා ගැනීම. ගිවිසුම අත්සන් කළ දවසේ අයබාරය හඳුනාගන්නේ නැහැ. කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් කළ පසු නේ. B වැරදි. C කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් කළ පසු අයබාරය හඳුනා ගැනීම. හරියටම හරි. D ගිණුම් කාලච්ඡේදයේ අවසාන දිනට ගිවිසුමේ සඳහන් ගනුදෙනුවේ මිල අයබාර ලෙස හඳුනා ගැනීම. වැරදිනේ. කාර්ය සාධන බැඳීම් තෘප්තිමත් කළයින් පස්සේ නැත්නම් සම්පූර්ණ කළයින් පස්සේ තමයි අපි අයබාරය හඳුනාගන්නේ. නිවැරදි පිළිතුර C. C පමණි පිළිතුර අංක 4. නිවැරදි පිළිතුර C පමණි පිළිතුර අංක 4. නේද? හොඳයි. කන්න ප්‍රශ්නාංක 21 LKS 8 ගිණුම් කරන ප්‍රතිපත්ති ගිණුම් කරන ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි ප්‍රමිතියට අනුව පහත සඳහන් ඒවායින් ගිණුම් කරන ඇස්තමේන්තුවක් නැත්නම් ඇස්තමේන්තුසේ සැලකිය හැක්කේ කුමක්ද? ගිණුම් කරන ඇස්තමේන්තු වශයෙන් සලකන්න පුළුවන් කවද? ඇස්තමේන්තු වෙනස් වීමක් හෝ ඇස්තමේන්තුවක් වශයෙන් සලකන්න පුළුවන් කවද මොනවද කියලා අහනවා. 1 වත්කමක ඵලදායී ජීවිත කාලය. LKS 8 අනුව ගිණුම් කරන ඇස්තමේන්තුවක්ද? ඔව්. ඒක ඵලදායී ජීවිත කාල ඇස්තමේන්තුවක්. 2 තොගවල ශුද්ධ ප්‍රලබ්ධය. ශුද්ධ ප්‍රලබ්ධය තීරණය කිරීම සඳහා පදනම් වන කරුණු සියල්ලම ඇස්තමේන්තු. මොනවද? ඇස්තමේන්තුගත විකුණුම් මිල, ඇස්තමේන්තුගත තොග සම්පූර්ණ කිරීම සඳහා යන වියදම්, ඇස්තමේන්තුගත තොග විකුණුම් වියදම් නේද? එක්කම ඇස්තමේන්තු. તો වර්තමාන ජීවන කාලය ඇස්තමේන්තුවක්, තොගවල ශුද්ධ ප්‍රලබ්ධය ඇස්තමේන්තුවක්. දේපල පිරියත හා උපකරණ ක්ෂය කිරීමේ ක්‍රමය. උදාහරණ දේපල පිරියත උපකරණ වාර්ෂිකව ක්ෂය කිරීම සඳහා යොදා ගන්න ක්ෂය ක්‍රමය, ක්ෂය ක්‍රමයේ වෙනස් වීම මොකද්ද? ගිණුම් කරන ඇස්තමේන්තුවක්. ඇස්තමේන්තු වෙනස් වීම තමයි වෙනස් කරන්නේ. මේ තුනම හරි. A B C කියන තුනම හරි. පිළිතුර අංක 5 නේ ගන්නේ. බලන්න ප්‍රශ්න අංක 22 2020 මාර්තු 30ක දින අවසන් වසර සඳහා සීමිත සෙනලිස් පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකවරු විසින් 2026 දින අනුමත කරගත් වෙනවා. 2023ක දින සිට 2026 දක්වා කාලය තුල මෙන්න මේ සිද්ධීන් සමාගම තුළ ඇති වෙලා තිබෙනවා. ඒ 2025 දින සිය සමාගමේ ආයෝජන වෙළඳපොළ වටිනාකම අඛණ්ඩව පහත වැටි ඇති බව. B 2023-21 දින ණයට භාණ්ඩ මිලදීගත් ණයකෙතියකු 2025-15 දින බුන්නක් වී ඇති බව උසාවිය මගින් ප්‍රකාශ කර තිබේ. C
2026 දින ඇති වූ ගින්නකින් 2023 දින පැවති තොග විනාශයට පත්වීම. D 2023 දිනට ව්‍යාපාරයේ සතු ඉඩමක පාරක් ඉදිකිරීම සඳහා අත්පත් කරගන්නා බව දන්වමින් 2026 දින රජයෙන් ලිපියක් ලැබීම. අපෙන් අහන ප්‍රශ්නේ හොඳට බලන්න. LKS 10 ප්‍රමිතියට අනුව 2023 දිනෙන් අවසන් වසර සඳහා මූල්‍ය ප්‍රකාශන ඉහත කුමන සිදුවීම් නොගලපන සිද්ධීන් ලෙස හඳුන්වා ගන්න ලබයි. ගලපන සිද්ධීන් මෙහෙ නොගලපන සිද්ධීන්. ඒ දෙක හඳුනගන්න පැහැදිලිව වෙන් කරලා ගලපන සිද්ධීන් වෙනයි නොගලපන සිද්ධීන් වෙනයි. මෙහා ප්‍රකාශ සිද්ධීන් හතරෙන් නොගලපන සිද්ධීන් මොනවද? කියන්නේ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී ගැලපීම් කළ යුතු නැති සිද්ධීන්. නේද? නොගලපන සිද්ධීන් සේ හඳුනාගන්නේ මොනවද? අපි එකින් එක බලමු. අපේ ගිණුම් කාලච්ඡේදයේ අවසන් දිනේ 2020 3:31 නේද? මූල්‍ය ප්‍රකාශ අනුමත කළ දිනේ 2020 6:30 නේද? මේ අර මූල්‍ය වාර්තා කරන කාලච්ඡේදයෙන් පසු කාල පරාසය කියන්නේ මේක නේද? එක එක සිද්ධි බලන්න. පළවෙනි එක 2020 5:15 දින වෙන සමාගමේ ආයෝජනවල වෙළඳපළ වටිනාකම අඛණ්ඩව පහත වැටෙන බව හඳුනාගෙන තිබෙනවා. ආයෝජනවල වෙළඳපළගේ පහත වැටීම අපි මූල්‍ය ප්‍රකාශන පිළිල කරන වර්ෂයට ගැලපීම් කරන සිද්ධියක්ද නැහැ. සටහනක් පමණයි. දැන් 2005-15 දිනන්නේ අගේ අඩු වෙලා තියෙන්නේ. අපි ගිණුම් කාලච්ඡේදයේ මාර්තු 31කින් ඉවරයි. එදාට අගේ අඩු වීමක් වෙලා තිබුණේ නැහැ. අපි දැන් 2020 මාර්තු 31 දින පැවැත් තත්ත්වෙනේ පෙන්වන්න ඕනේ. 2020 මාර්තු 31 දිනට පැවැත් තත්ත්වයට බලපෑමක් ඇති කරන බවට සාක්ෂියක් නැහැ. ඊට පස්සේ තමයි මේ තුලා දෙන්නේ. 2020 මාර්තු 31 දිනින් පසු තත්ත්වයක් නිරූපණය කරන සිද්ධියක් මේක. මේ ගැලපීම් කළ යුතු නැති සිද්ධියක්. අපි ගන්න නොකරපන සිද්ධියද? නොකරපන සිද්ධියක් තමයි මේක නේ. හරි. B 2020 මාර්තු 21 දින ණයට බහන්න මිලදීගත් ණයකෙතියෙක් 2020 5:15 දින බුන්නත් බව උසාවිය ප්‍රකාශ කරනවා. මෙයා ණයට බහන ගත්තේ මාර්තු 21. ඒ කියන්නේ අපේ ගිණුම් කාලච්ඡේදයේ අවසන් වන දවස් 10කට කලින්. ගිණුම් කාලච්ඡේදය තුලදී බහන්න අරන් තියෙන්නේ. එයා බුන්නත් බව ප්‍රකාශ කරන්නේ 5:15. 5:19. එතෙන්දී මාර්තු 31 කියන්නේ 2020 මාර්තු 31 දින පැවති ණයකෙතියෙක් මෙයා නේද? 2020 මාර්තු 21 දින බහන්න ණයට විකුණුවා කියන්නේ එයා අනිවාර්යයෙන්ම 2020 මාර්තු 31 දින ණයකෙති ශේෂය තුල අඩංගු ණයකෙතියෙක්. එදා සිට ණයකෙතියකට පසු කලක බොල්නත් මේ බුන්නත් වීම නිසා දැන් බොල් ණය වෙනවා. දැන් මේ ණයකතියගේ බොල් ණය සිදුවීම ගැලපීම් කළ යුතුද නැද්ද කියලා අපෙන් අහන්නේ නේද? අනිවාර්යයෙන්ම ගැලපීම් කළ යුතුයි. මොකද මේ ණයකතියට බහන්න විකිණීම කළේ අපි සලකා බලන ගිණුම් වර්ෂ තුලදී. එයාගේ අයභාරය හඳුනාගත්තේ සලකා බලන ගිණුම් වර්ෂ තුලදී. එහෙනම් ඒ වෙනුවෙන් ඇති වෙන අලාභ අනිවාර්යයෙන්ම ගිණුම් වර්ෂයේ ගැලපීම කළ යුතුයි. මේක බොල් ණය සිදුුනේ මාර්තු 31කට පස්සේ බහන්න ණයට විකුණුන ණයකතියක් සම්බන්ධයෙන් නම් ගැලපීම් කළ යුතු නැහැ. මාර්තු 31 කලින් බහන්න ණයට විකිණීමක් සිදු වුන නිසා මෙයාට ගැලපීම් කළ යුතුයි. ඒත් මේක නොගලපන සිද්ධියක් නෙමෙයි. අපෙන් අහන නොගලපන සිද්ධියන්නේ. නොගලපන සිද්ධියක් නෙවෙයි. C 2026 10 දින ඇති වූ ගින්නකින් 2023 දින පැවති තොගයක් විනාශයට පත් වෙනවා. 6-10 තමයි ගින්න හටගත්තේ. හැබැයි මාර්තු 31 වෙනිදා පැවති තොගයක් විනාශයට පත් වෙනවා. ඒ ගින්න ඇතිවීමේ ප්‍රතිඵලය 2020 මාර්තු 31 දින පැවති තත්ත්වයට බලපෑමක් ඇති කරන බවට සාක්ෂි තියෙනවද? නැහැ. ඊට පස්සේ ඇති වූ ගින්නක් නේද? ඒ ගින්න ඊළඟ ගිණුම් වර්ෂයේ තමයි ගිණුම් ගත කරන්න ඕනේ. හඳුනා ගන්න ඕනේ ඊළඟ ගිණුම් වර්ෂයේ මේ වසරේ ගැලපීම් කරන්නේ නැහැ. නොගලපන සිද්ධියක් සටහනක් පමණයි නේද? මේකත් නොගලපන සිද්ධියක්. නොගලපන සිද්ධිය අපෙන් අහන්නේ. ඒත් නොගලපන සිද්ධියක්, සීත් නොගලපන සිද්ධියක්. D 2020 මාර්තු 31 දිනට ව්‍යාපාරයේ සතු ඉඩමක පාරක් ඉදිකිරීම සඳහා අත්පත් කර ගන්නා බව දන්වමින් 2020 6:27 දින රජයෙන් ලිපියක් ලැබෙනවා. 6:27 කියන්නේ මූල්‍ය ප්‍රකාශ අනුමත කරන කලින් දවසක්. රජයෙන් ලිපියක් ලැබෙනවා අපේ ඉඩමක් පාර ගන්නවා කියලා. හැබැයි මේක අපේ 2020 මාර්තු 31 දින පැවති තත්ත්වයට බලපෑම ඇති කරන බවට සාක්ෂියක් නෙමෙයි. මාර්තු 31කින් පස්සේ පවරාගෙන මේකෙන් ලාභයක් ඇතුළත් ඊළඟ ගිණුම් වර්ෂයට. 2020 මාර්තු 31 පැවති ඉඩමක් වුණාට ඒ පවරා ගැනීම වෙන ඊට පස්සේ ඒක බලපෑම මූල්‍ය බලපෑම හඳුනා ගන්න වෙන ඊළඟ එළඹෙන ගිණුම් වර්ෂ තුලදී. මේ අවුරුදු සටහනක් පමණයි. මේකත් අපි සලකන්නේ නොගලපන සිද්ධියක්. එහෙනම් නොගලපන සිද්ධි තුනක් තියෙනවා ACD. ACD මුත්‍රාංක තුන නෙවෙයි. හොඳයි ළමයි මේ ප්‍රශ්න පත්‍රය තුල ප්‍රශ්න 50ක් තියෙනවා.
අපි දැනට ප්‍රශ්න 22ක් සාකච්ඡා කළා. ඉදිරි ප්‍රශ්න ටික අපි ඊළඟ ඒකකයේ තුලින් සාකච්ඡා කරමු.